Good morning. අද අපි මේ මාතෘකාව ඉවර කරන්නයි සූදානම් වෙන්නේ. පුංචි මේ අනුමාතෘකා තුනක් කතා කරලා ප්‍රශ්න පත්‍රවල අර ඉතුරු ටිකත් කතා කරලා අපි මේක අදින් ඉවර කරමු. ඒතර ඕගලන්ට විභාගෙට සූදානම් වෙන්න පුළුවන්. right. දැන් මම මේ ගිය සතියේ කතා කරා දුක් ගැනවිලි කළමනාකරණය. ඒක වැදගත් මානව සම්පත් කළමනාකරන කාර්යයක් වෙනවා. අද අපි ඒ හා සම්බන්ධ වෙන කුඩා මාතෘකා තුනක් කතා කරමු. එකක් තමයි සේවක නිපුණතාවය, employee competency. දැන් competency කියන එක ඊටාම වැදගත් වෙනවා. competency වැදගත් වෙනවා සේවකයන්ට තමන්ගේ රාජකාරී නැත්නම් ආයතනයේ බලාපොරොත්තු වන කාර්යඵල ඒ විදිහටම ලබා දෙන්න මේ සේවකයන්ට competency එක අවශ්‍යම. සේවකයන්ගේ competency එක සහ motivation එක තුලින් තමයි පුළුවන් වෙන්නේ ආයතනයේ තමන්ගේ කාර්යඵල අත්පත් කරගන්න. අනිත් පැත්තෙන් සේවකයාටත් ඒක තමන්ගේ වෘත්තීය දියුණුවට කැරියර් ඩෙවලොප්මන්ට් එකට වැදගත් වෙනවා. එතකොට සේවක නිපුණතාවය පිළිබඳ විවිධ අර්ථකථන තියෙනවා. දැන් මෙතන එකක් තියෙනවා. ඉහළ කාර්යඵල සාධනයක් ලබා දීමට තියෙන සේවකයන්ගේ විශේෂ හැකියාව. මේක මේ හැකියාවත් එක්කලා සම්බන්ධ එකක්. ඒකට අපිට කියන්න බෑ මෙන්න මේක තමයි මේ විශේෂ හැකියාව, එහෙම නැත්නම් competency එක, මේක competency නෙමෙයි කියලා කියන්න බෑ. ඒ හැකියාව අනුව එක වෙනස් වෙනවා. ඒකට කළමනාකරුවන්ගේ කාර්යභාරය තමයි අදාළ competency එක සහිත, එහෙම නැත්නම් අදාළ නිපුණතාවය සහිත සේවකයන්ව ආයතනයට එකතු කරගන්න. මේක ඉතින් සේවකයන් බඳවා ගැනීමේ කාර්යයේ ඉඳන්ම එනතර සේවකයන් බඳවා ගැනීමේ කාර්යයේදී අදාළ නිපුණතාවය මොකක්ද කියලා තීරණය වෙන්නේ රැකියා නිර්මාණයේදීමයි. මේ හොඳට තේරෙනවා මේ හැම මාතෘකාවක්ම මානව සම්පත් කළමනාකරණයේදී එකකට එකක් බැඳිලා එකකට එකක් මත අනිත් එක යැපෙන right එකක් කිසිම එකක් අනිත් එකකින් ස්වයත්ත නැහැ. mutually inclusive. මේවා එකිනෙකට ස්වායත්ත දේවල් නෙමෙයි, අනිවාර්යයෙන්ම එකක් අනිත් එක මත යැපෙනවා. ඒකට එක කාර්යය හරියට කරේ නැත්නම් ඒවා අනිත් සියලුම මානව සම්පත් සංවර්ධන, එහෙම තමයි මානව සම්පත් කළමනාකරණ කාර්යයන්ට බලපානවා. ඒතර සේවක නිපුණතාවය තීරණය කරන්නේ රැකියා නිර්මාණයේදී. ඒතර එහෙම තීරණය කරපු නිපුණතාවය සහිත පුද්ගලයන්ව තමයි බඳවා ගැනීමේදී ගන්න ඕන. ඒ අදාළ නිපුණතාවයන් වර්ධනය කරන එක තමයි ඊළඟට තියෙන කාර්යයන් වලින් මොනවාද පුහුණුවා සංවර්ධනය වගේ දේවල් වලින් කරන්නේ. එහෙම නිපුණතාවය වර්ධනය කරන්නේ ආයතනයට අවශ්‍ය කරන කාර්යඵල ලබා ගන්න. ඒක අනිත් පැත්තට සේවකයාට වාසියක් වෙනවා. සේවකයාට අවශ්‍ය උසස් වීම ගන්න, වැටුප් වැඩි වීම ගන්න, ප්‍රසාද දීමනා ගන්න මේ පැත්තෙන් හේතුවක් වෙනවා. ඒතර මේක ගනුදෙනුවක්. එක පැත්තකින් ආයතනයට සේවකයා දෙනවා, සේවකයාට ආයතනය දෙනවා. දෙපැත්තට වාසිදායක. අනිවාර්යයෙන්ම මේ නිපුණතාවය සාපේක්ෂයි. ඒක අදාළ රැකියාවට. දැන් ගොඩක් තැන්වල තියෙන මේ ග්‍රීවන්ස් එක තමයි එයාට විවිධ හැකියාවන් තියෙනවා. නමුත් එයාට ඒකට ආයතනයේ විසින් සලකා බලන්නේ නැහැ කියලා. ගැටලුව තියෙන්නේ ආයතනයේ අදාළ රැකියාවට ඒ පුද්ගලයාගේ නිපුණතාවය වැදගත්ද කියන එක. එහෙම ගැලපෙන්නේ නැති නිපුණතාව සහිත පුද්ගලයෙක් යම් තැනක ඉන්නවා කියන්නේ එතන මානව සම්පත් කළමනාකරන කාර්යයේ ලොකු වැරද්දක් වෙලා තියෙනවා. එක්කෝ බඳවා ගැනීමේදී, එක්කෝ මොනවාද රැකියා නිර්මාණයේදී, මාරු කිරීම වලදී මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට වෙන්නේ ආයතනයට අවාසියක්, පාඩුවක් මිසක් වාසියක් නෙමෙයි. ඉතින් මේ තියෙන්නේ අනිත් එකත් රැකියාව තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ජනිත කිරීම තියෙනවා. එතන මේ නිපුණතාවය අපිට එකතු කරන්න පුළුවන්, එහෙම නැත්නම් නිපුණතාවය ලබා ගන්න පුළුවන්, අත්පත් කරගන්න පුළුවන් මූලිකවම දැනුම සහ හැකියාව. දැනුම සහ හැකියාව, knowledge and skill කියන එක වැඩි කරගත්තාම
තර දැන් අපි සේවක පුහුණුවේදී ගොඩක් වෙලාවට ෆෝකස් කරන්නේ යොමු වෙන්නේ සේවකයාගේ දැනුම වැඩි කරන්නත් සේවකයාගේ ස්කිල්ස් හැකියාවන් ඉහළ නංවන්න. මානසික සාධක ඇටිටියුඩ්ස් කියන සාධක සම්බන්ධයෙන් දක්වන්නේ ඊට වඩා අඩු අවධානයක් සේවක පුහුණුවේදී. නමුත් ඊට වඩා වැඩි අවධානයක් යොමු කරනවා අර කෝචින්, මෙන්ටරින්, කවුන්සලින් වගේ අවස්ථාවලදී මම එදත් කතා කරා. මොකද හේතුව ආයතනයක හැකියාව සහ දැනුම වැඩි කරපු සේවකයා තමයි නිපුණතාවය ඊළ මට්ටමට එන සේවකයෙක් විදිහට අපි සලකන්නේ. සහ ඔහුගෙන් තමයි අපිට ඉහළ කාර්යඵල සාධනයක් ගන්න පුළුවන්. මොකද ආයතන මේ සීළු දේ කරන්නේ ආයතනයට අවශ්‍ය ඉහළ කාර්යඵල සාධනයක් ලබා ගන්න. වෙන දෙයකට නෙමෙයි. ඒකෙන් ආයතනය වර්ධනය වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට සේවකයාගේ වර්ධනයක් කරනවා. රයිට්. සේවකයාට ආයතනයට වාසිදායකයි. කොම්පිටන්සි එකට ගැන ෆ්‍රේම්වර්ක් එකක් මේ විදිහට තියෙනවා. මේක දැන් ඉංග්‍රීසියෙන් තියෙන සිංහලෙන් ගත්තොත් දැනුම, තොරතුරු, දැනුම ලබා ගැනීම ශාස්ත්‍රය, cognitive domain. එතකොට දැනුම කියන එක බුද්ධිය මෙහෙवला කරන්න ඕන එකක්. බුද්ධිය මෙහෙवला සේවකයා විසින් දැනුම ගන්න ඕන. ඒ වගේම ආයතනයට දැනුම දෙන්න පුළුවන්. අදාළ දැනුම. දැනුම ලබා ගැනීම ශාස්ත්‍රය cognitive domain කියලා. එතකොට එක domain එකක්. අනිත් එක හැකියාවන් වර්ධනය කිරීමට හැකියාව. ඒක ඇවිල්ලා ෆිසිකල්. දැන් හැකියාව කියන්නේ දැන් අතපය හසුරුවන එක, යන්ත්‍ර සූත්‍ර හසුරුවන එක, උපකරණ හසුරුවන එක, ඒ වගේ දේවල්. රයිට්. ඒක ඇවිල්ලා භෞතික කය සම්බන්ධ කයත් එක්කලා තියෙන, රයිට්, භෞතික කයත් එක්කලා තියෙන ගනුදෙනුවක්. ස්කිල් එක කියන එක ගොඩක් වෙලාවට යම් දැන් ගොඩක්ම ක්‍රාෆ්ට්මන් ලගේ තමයි මේක තියෙන්නේ. වෛද්‍යවරුන්ගෙත් තියෙනවා. මොකද වෛද්‍යවරයා ඒ අදාළ උපකරණ හරියට හැසුවේ නැත්නම් මේ සියුම් විදිහට ඒ දේවල් කරේ නැත්නම් එහෙම මේ ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක ආකල්ප පුද්ගල ගුණාංග චර්යාවන්. හරි? ඇට්‍රිබියුට්ස් එකට ඇටිටියුඩ්ස්. ඒතර මේ මුල් කරුණු තුන තමයි එන්නේ. නම් මූලිකවම දැනුම සහ හැකියාව තමයි එන්නේ. ඒතර ඒ සියලු දෙම එකතු වුණාම නිපුණතාවය විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒක නිපුණතාවය අත්පත් කරගත්තු සේවකයා ආයතනයට අද්විතීය කාර්යඵල ලබා දෙන excellent outstanding performance. හරි? outstanding performance. මුල්‍ය ආයතන සේවක නිපුණතාවයේ බහුලව භාවිතා කරන ආයතන වන අතර මුල්‍ය ආයතන සේවක නිපුණතාව බහුලව භාවිතා කරන ඒ සේවක බදවා මම ඉස්සෙල්ලා කිව්වේ සේවකයන් බදවා ගැනීමේ ඉඳන්ම ඒක තියෙනවා. ඒ හේතුව දැන් මුල්‍ය ආයතන කියන්නේ මුල්‍ය සේවාවන් ලැබෙන නැත්නම් සේවාවන් ලැබී කරන ආයතන. සේවාවන් ලැබී කිරීමේදී වැදගත්ම මේ මාකටිං ටූල් එක තමයි නැත්නම් මාකටිං මික්ස් එකේ ටූල් එක තමයි කවුද? people factor එක. ඒකට හේතුව සේවාවක ගුණාත්මක බව. දැන් අපි භාණ්ඩයක් හෝ සේවාවක් ලැබී ගන්න ඒක අපිට වටිනවා නම්. right? වටිනවා නම් වැලියු එකක් තියෙනවා නම් තමයි මිලදී ගන්න. ඒ භෞතික භාණ්ඩයක වැලියු එක කියන එක භාණ්ඩය ප්‍රොඩක්ට් කියන සාධකය තුළ අන්තර්ගත වෙලා තියෙන අතර ගණදෙනකරු එක දකිනවා, ගණදෙනකට එක දැනෙනවා. ඒ වගේ දේවල්. නමුත් සේවාවක ගුණාත්මක භාවය මම කලින් කිව්වා වගේ තියෙන්නේ සේවාව පිරිනමන අවස්ථාවේදී. එහෙම නැත්නම් සේවාව ලබන්නා සහ සේවාව සපයන්නා හමු වෙන වෙලාවේදී තමයි මේකේ ගුණාත්මක භාවය පිළිබඳ අදහසක් ගනුදෙනුකරු ඇති කරගන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ දෙන්න මුණ ගැහෙනවා. සපයන්නා සහ ලබන්නා. එහෙනම් සේවය සපයන්නාගේ ගුණාංග මත නිපුණතාවය මත තමයි ගොඩක් වෙලාවට මේ ගනුදෙනුකාර සේවාව නැත්නම් ආයතනයේ ඵලදායීතාවය තීරණය වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මුල්‍ය ආයතන සේවා සපයන ආයතන විදියට මේ people factor එකේ මානව සාධකයේ මේ දේවල් දිනු කරන්න උත්සාහ කරනවා. ඒත් දැන් මේ පල්ලෙහෙන් තියෙන්නේ එක එක වර්ගයේ කොම්පිටන්සි මත මේ ආයතන මේ
අපි කළා තියෙනවා. ඒකට ඒක ඉන්ඩස්ට්‍රි කොම්පිටන්සි, organizational competency දැන් උදාහරණයක් තියෙනවා. දැන් මේ තියෙනවා ආයතනයක ඉදිරි ගමනට උදව් වෙනවා. ආයතනයේ වර්ධනය වෙමින් ඉදිරි ගමන පාය මාර්ග සකස් කිරීමේදී ඕන වෙන මේ කොම්පිටන්සිස් තමයි මේ තියෙන්නේ. සමස්ත ආයතනයක් විදිහට ගත්තොත්. ඒ ආයතනය මේ කර්මාන්තය තුළ ආයතනයේ කර්මාන්තය තුළ කොහොමද හැසිරෙන්නේ කියන එක කොහොමද කටයුතු කරන්න කොහොමද උපාය මාර්ග සකස් කරන්න ඕන පිළිබඳව මේ තියෙන හැකියාවන් තමයි මේ තනි පුද්ගලයෙක් තුළ ගොඩනගා ගන්න ඕනේ නෙමෙයි මේවා සමහර ඉන්ඩස්ට්‍රි එක තුළ ගොඩනගෙන දේවල්. ඊළඟට අපි ගත්තොත් එහෙම අනිත් දේවල් වලට වඩා වැදගත් වෙන්නේ personal competencies. රැකියා භූමිකාව කියන එක සහ පෞද්ගලික නිපුණතාවය තමයි පුද්ගලයෙක්ට තනිව අවශ්‍ය වන දේ. ඒකට පෞද්ගලික නිපුණතාවයන්ම තමයි උදව් වෙන්නේ රැකියාව හෝ භූමිකාව රැකියාව ඉටු කිරීමේදී ආයතනය බලාපොරොත්තු වෙන කොම්පිටන්සි එක පෞද්ගලික කොම්පිටන්සි තුලින් තමයි ගොඩනැගෙන්නේ. ඒක එක අයගේ පෞද්ගලික කොම්පිටන්සිස් ගත්තාම මේ විදිහට ඉතින් අපිට ගන්න පුළුවන්. මේවා සෑහෙන මට්ටමකින් පුද්ගලයන් තුළ තියෙනවා. ඒතර ඒවා වර්ධනය කරගන්න ඕන තමන් තුළ. පෞද්ගලිකව. leadership, team working, analysis and judgment. සොන්ට යම් දෙයක් ඇනලයිස් කරන්න විදිය, perception සමානට. සංනිවේදන හැකියාවන්. ඊළඟට ඩයිනමිසම් මිනිසුන්ගේ තුළ තියෙන ගාමක බව, අලස බව, කුසීත බව වගේ planning and organizing, empathy, sensitivity, confidence, flexibility ඒවා දියුණු කරගන්න ඕන. ඒවා ඇවිල්ලා common factors. පුද්ගලයෙක් තුළ දැන් සමාජය තුළ පරිසරය තුළ ජීවත් වෙනකොට වුණත් පරිසරයේ තියෙන දේවල් සම්බන්ධයෙන් සංවේදී වීම, ඒ අනුව හුරු වීම, නම්‍යශීලී වීම, පරිසරය අනිත් සමාජිකයන් සමග කණ්ඩායමක් විදිහට කටයුතු කිරීම ඒවත් වැදගත් වෙනවා. ඒතර ඒක ඇවිල්ලා ඇත්තටම පුද්ගලයා සංස්කෘතිය තුළ නැත්නම් සංස්කෘතික පුද්ගලයා තුළ ගොඩනගෙන්න ඕන හැකියාවන් ඒ වගේ. දැන් ආයතන බලාපොරොත්තු වෙන්නේ මෙවැනි හැකියාවන් සහිත පුද්ගලයන් තමයි අපි ආයතනයට ගන්න කියලා. ඒතර මේවා මේ ආයතන ඇතුලේ දිනු කරන්න උත්සාහ කරන එක නෙමෙයි කරන්න ඕන. ආයතනයට මේගොල්ලෝ අරගෙන යලා මේවා කරන්න බෑ. මේ කියන competencies කාලයක් තිස්සේ පුද්ගලයන් තුළ පුරුදු පුහුණු වෙච්ච දේවල්. කාලයක් තිස්සේ පුද්ගලයන් තුළ පුරුදු. ඒකෙදී එයාට අධ්‍යාපනය තමන් ලබන, තමන් ආශ්‍රය කරන අය, තමන්ගේ සමවයසේ අය, වැඩිහිටියන්, ඒ වගේම ආගම, මාධ්‍ය, තමන්ගේ ආකල්ප සියලු දේම බලපානවා. සියලු දේම බලපානවා. පෞද්ගලික මොනවාද? ට්‍රයිට්ස් කියන්නේ ගතිගුණ, පර්සනැලිටි ඔක්කොම බලපාන. ඒතර දැන් මේක පේනවා ඇති ඔයගලන්ට දරුවෙක් එහෙම නැත්නම් ළමෙක් උපතේ ඉඳන්ම ගොඩනගා ගන්න එහෙම නැත්නම් ගොඩ නැගෙන පරිසරය සහ ඥානමය දායාදයන් එක්කලා තමයි ගොඩක් වෙලාට මේ හැකියාවන් ගොඩ නැගෙන්නේ. දැන් කණ්ඩායම් ක්‍රියාකාරීත්වය ගත්තොත් කණ්ඩායම් ක්‍රියාකාරීත්වය හොඳින්ම කරන්න අන්තර්පුද්ගල සබඳතා පවත්වන්න ඕන. නැත්තම් කොහොමද කණ්ඩායම් ක්‍රියාකාරීත්වය කරන්න බෑනේ නේ. අනිත් අයත් සමග ඒතර අනිත් අයව මේ පිළිවෙල සංවේදීතාවයේ තියෙන්නේ අන්තර්පුද්ගල සබඳතා පවත්වා ගැනීම. right? දැන් ඔය කරුණු දෙක ගත්තත් ඔය කරුණු දෙක එන්නේ පුද්ගලයන්ගේ පර්සනැලිටි එක තුලින්, පෞරුෂත්වය තුලින්. නායකත්වයේ තීරණ ගැනීම එක ඒවත් දෙන්නේ පෞරුෂත්වය තුලින්. ඒක ගොඩනගෙන්න ඕන. ඒක ගොඩනගෙන්න අවශ්‍ය වටපිටාව සමාජය තුළ,
ගෙදර තුළ පරිසරය තුළ ඊළඟට මාධ්‍ය හැම එකකම තියෙන්න ඕන. ඒ හැම එකකම තියෙන්න ඕන. එහෙම නැතුනොත් ඉතින් මේක එක දවසකින් දෙකකින් කොට නැගිනව නෙමෙයි. රයිට්. මේවා තමයි පෞද්ගලික නිපුණතාවයන්. මේ පෞද්ගලික නිපුණතාවයන් හේතු වෙනවා ඇත්තටම රැකියාවේ සහ භූමිකාවේ නිපුණතාවයන් වර්ධනය කරගන්න. ඒක තමයි මූලිකම නිපුණතාවයන් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. දැන් අපි බලමු ඒ වගේම උඩ මාතෘකාවක් කණ්ඩායම් ක්‍රියාකාරීත්වය. දැන් මේකත් ඉස්සෙල්ලා කතා කරා වගේම වැදගත් වෙනවා ආයතනයක් ඇතුලේ කණ්ඩායමක් විදිහට පුද්ගලයන්ට වැඩ කරන්න. ඒතකොට දැන් කණ්ඩායම් හැඟීම ඇති වෙන්න නම් ඕන් තුල අර කියපු නිපුණතාවයන් තියෙන්නත් ඕන. නිකම්ම මේ කණ්ඩායම් විදිහට කටයුතු කරන්න බෑ. ඒතර ආයතනයක් ඇතුලේ කණ්ඩායම් විදිහට කටයුතු කරන එක වඩා ඵලදායී කියන එක පිළිබඳව කාලෙකින් ඉඳන් කරපු පරීක්ෂණ තුළින් ඔප්පු වෙලා තියෙනවා. right? ඒතර එතනදී සිනර්ජි කියන එක 1 එකතු වුණාම 2 නෙමෙයි 1 greater than 2 කියලා සිනර්ජි කියන එක එනවා කියන එක තමයි කණ්ඩායමක් විදිහට කටයුතු කිරීම. ඒක කණ්ඩායමක් විදිහට කටයුතු කිරීම ආයතනයේ කාර්යඵල ඉහළ නැංවීමට වඩා වාසිදායක වෙනවා. වඩා වාසිදායක වෙනවා. මොකද කණ්ඩායම කටයුතු කිරීමේදී පෞද්ගලික සහ රාජකාරීමය රැකියාමය අවශ්‍යතාවයන් සියල්ල සම්පූර්ණ කරලා කණ්ඩායම් කොහොමද ගොඩනගන්නේ? කණ්ඩායමක් කියන්නේ මොකක්ද කියන එක අපි බලමු. මෙතන කණ්ඩායම කියන්නේ පොදු හැඟීමක්, පොදු අනන්‍ය සහිත අනන්‍යතාවය ඇතුව එකට ඉන්න කැමති පුද්ගලයන් රැසක්. එකට ඉන්න කැමති පුද්ගලයන් රැසක් කණ්ඩායමක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අවිමත් පුද්ගල එකතුවක් ඉන්ෆෝමල් පර්සනල් ගැදරින් එකකුයි ටීම් එක අතර වෙනස. අනන්‍යතාවය පිළිබඳ හැඟීම ඔවුන් අතර පොදු වටිනාකම් රසක් අත. දැන් සමහරවිට බස්වලට එකට ඉන්න කෙපැත්තෙන් ආපු කණ්ඩායමක් එකට ඉඳලා බස් එකක් එනවා නවත්තනලා ඒ බස් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ එකට මේක තල්ලු කරලා ස්ටාර්ට් කරගන්නවා. ඒ කණ්ඩායමක් විදිහට මේක එකතු වෙලා කරාට ඕන් තුල අනන්‍යතාවයක් එකතු වෙලා නැහැ. ඒක පුද්ගල සමූහයක් විතරයි. පුද්ගල සමූහයක සාමූහික ප්‍රයත්නයකින් යම් දෙයක් කරගන්නවා. හරි. ඒ වුණාට ඒක දිගින් දිගටම පවත්වාගෙන යෑම සිද්ධ වෙන්නේ නැහැ. ඒතර අවිධිමත් පුද්ගල එකතුවක් මොනවා එතන තියෙන්නේ. අවිධිමත් පුද්ගල එකතුවක්. අනන්‍යතාවය පිළිබඳ හැඟීමක් තියෙනවා කණ්ඩායමක් නම්. අපේ එක්කෙනෙක් කියන ගේම් වෙනවා. පක්ෂපාතී බව. පොදු නියමයන්. ඒතර ඒගොල්ලෝ අතර පොදු නියමයන් එක වෙච්ච දේවල් තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා. ඒවට පක්ෂපාතී අරමුණක් තියෙනවා මොනවා හරි සහ නායකත්වයක්. ඒතර වරින් වර නායකයෝ පත් වෙලා නායකයෝ කටයුතු කරනවා. ඒතර මෙන්න මේ මූලික කරුණු තමයි කණ්ඩායමකත් අවිධිමත් පුද්ගල එකතුවකත් වෙනස. කණ්ඩායමක් හැදෙන්න බලපාන හේතු දැන් අනන්‍යතාවයක් ඇති කරගන්න සමීපවක් තියෙන්න ඕනේ. සමීපවක් තියෙනවා. සමීප සබඳතාවය. සමීප සබඳතාවය කියන්නේ දැන් එක්ක පාසලේ එකම පන්ති හිටපු අය, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ එකට හිටපු අය, ආයතනයේ එකට ඉන්න අය වගේ ඉතින් ඒගොල්ලෝ අතර ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් හැදෙනවා සහ එහෙම හිටියත් ක්ලෝස් රිලේෂන්ෂිප් එක හදා ගන්න ඕන. සමීප සබඳතාවයක් හදා ගන්න ඕන. පාසලක හිටියත් විශ්වවිද්‍යාලයේ හිටියත් ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් නැත්නම් ඉතින් අපිට කොච්චර හම්බෙලා තියෙනද කට්ටියනේ. කණ්ඩායමක් විදිහට හැසිරෙන්නේ නැහැ. ලබා දෙන දායකත්වය අගය කිරීම. ඒතර එක එක විදිහට මේ කණ්ඩායමට දායකත්වය ලබා දෙනවා. ඒක අගය කිරීමක් කණ්ඩායම තුළ තියෙන්න ඕනේ. ඒ මොනොත් තමයි කණ්ඩායමක් එකතු වෙලා පොදු බව. කොමන්නස්. එකම කාර්යාලයක ඒකට හැමදේම එකම තැනක හම්බ වෙන පුද්ගලයන් සමූහය.
පොදු අරමුණක් සඳහා කැමැත්ත. උරන්ට යමනාරි පොදු අරමුණක් දැන් වගේ කණ්ඩායමක තුනම ඒක ශ්‍රම දාන එහෙම නැත්නම් පින්කම් නේ කීක විදිහේ දේවල් කරනවා. දිලිඳු ගම් වලට ආධාර කිරීම, පාසල් සුද්ධ පවිත්‍ර කිරීම කීක දේවල් කරනවා. කණ්ඩායමට සම්පතත් වැදගත් වෙනවා කණ්ඩායමක් හැදෙන්න. අනිත් එක තමයි බලය. ඒක බලය අභ්‍යාස කිරීම කියන එක පුද්ගලයන් තුළ තියෙන සත්ව ලක්ෂණයක්. ඒ කියන්නේ සත්ව කියන්නේ ඇනිමල් කියන එක නෙමෙයි. සතෙක් නිසා ඒ ලක්ෂණය තියෙන ඕන බලන්න බලය අභ්‍යාස කිරීම සතුන් අතර හරියට තියෙනවා. ඒක එතනදී යුක්තිය ඒක මේක නෙමෙයි බලන්නේ බලය අභ්‍යාස කිරීම තමයි නැත්නම් බලය සඳහාන කැමැත්ත අනිත් අය මත ආධිපත්‍යය පතුරවා ගන්නට තියෙන ආශාව. හේතුවක් වෙනවා කණ්ඩායමක් හැදෙන්න. කණ්ඩායම් වර්ග තියෙනවා දෙකක් මූලිකවම. එකක් තමයි අවිධිමත් කණ්ඩායම අනිත් එක විධිමත් කණ්ඩායම. හරි? කණ්ඩායම් වර්ග දෙකක් තියෙනවා මූලිකවම. එකක් විධිමත් කණ්ඩායම එකක් අනිත් අවිධිමත් කණ්ඩායම. අපි බලමු අවිධිමත් කණ්ඩායම් කියන්නේ මොකක්ද කියලා. ඒගොල්ලෝ විධිමත් කණ්ඩායමක් තුලින් තමයි ඉන්නේ. උදාහරණයක් විදිහට එකම කාර්යාලයක සේවය කරන අය. හරි. ඒතර ඒ කාර්යාලයේ සමීප සබඳතා තියෙන එක වර්ගයේ අය එකට එකතු වෙනවා. මේ විධිමත් කණ්ඩායමක් තුළින් තමයි අවිධිමත් කණ්ඩායම හැදෙන්නේ. එතකොට මේ විධිමත් කණ්ඩායම තුළ ඉන්න මේ සමාන ගති ලක්ෂණ තියෙන පුද්ගලයන් ඒගොල්ලෝ අවිධිමත් කණ්ඩායමක් විදිහට විවිධ දේවල් කරනවා. ඒ අවිධිමත් කණ්ඩායම වෙන්න මේ කියන මේ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න තමාගේ එකතු වෙලා ඉන්නවා. සමාන අදහස් දරන කල්ලි කාර්යාල තුල ගෲප් ක්ලික්ස් ඊළඟට මේකේ ලක්ෂණ ඉදිරියට ගත්තොත් සමාජික සංඛ්‍යාව නිරන්තරයෙන් වෙනස් වෙනවා. හේතුව කණ්ඩායම් කියන්නේ පුද්ගල සමූහයක් එකතුවක්. ඒතර ඒගොල්ලන් අතර අර අන්‍යෝන්‍ය සුවද බව, පක්ෂපාතී බව, අරමුණක් සහිත බව, අනන්‍ය බව, ඔය නායකත්වයේ වගේ දේවල් තියෙනවා. ඒතර කාලයක් යනකොට දැන් මේ ගොඩක් වෙලාවට මේවා මානසික සබඳතා, මිත්‍රශීලී බව, උදව් කරන සුළු බව ඒ වගේ දේවල්. ඒවා වෙනස් වෙනකොට මේ කණ්ඩායම වෙනස් වෙනවා. ඒක තමයි සංඛ්‍යාව, සමාජික සංඛ්‍යාව වෙනස් වෙන්නේ. නායකත්වයට එන්නේ අවස්ථානුකූලව තමයි ඒ දැන් උදාහරණයක් විදිහට අපි ගමනක් ට්‍රිප් එකක් පික්නික් එකක් යනකොට ගවේෂණයක් යනකොට ඉතින් ඒ එක දේවල් කරන්න තියෙනවා. සමහරවිට ගාමකින් එතර වෙන්න තියෙනවා, ඔයකින් එතර වෙන්න තියෙනවා. ඒත් ඒ වෙලාවට පීනන්න දන්න කෙනා තමයි නායකයා වෙන්නේ. එයාගේ බල මග පැමිණීමමද තමයි අනිත් අය යන්නේ කණ්ඩායමේ ගඟෙන් එතර වෙන වැඩේ. ඔයගේ ඒ අවස්ථාවේ ඕන් තුළ තියෙන දක්ෂතාව භාවිතා කරන්න පුළුවන් වුණ ආකාරයට නායකත්වය වෙනස් වෙනවා. නම්‍යශීලී ව්‍යුහය ස්ට්‍රක්චර් එක නම්‍යශීලී තමයි කැමති විදිහට වෙනස් වෙනවා. දැන් විධිමත් කණ්ඩායමකට එක්ක තියෙන වෙනස තමයි මේවා. මේ බලන්න විධිමත් ව්‍යුහයක් තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ වැඩ කරන ආයතන ගත්තොත් දැන් බ්‍රාන්ච් එක ගත්තොත් දැන් බ්‍රාන්ච් එකේ විධිමත් ව්‍යුහයක් තියෙනවා. කළමනාකරු ඉන්නවා. ඊළඟට නියෝජ්‍ය කළමනාකරුවෝ ඉන්නවා. ඊට පස්සේ සහකාර කළමනාකරුවෝ ඔය වගේ එක එක මට්ටම් වල අය ඉන්නවා. එක එක මට්ටම් වල අයට වග කියන එතන වාර්තා කරන පල්ලෙහා මට්ටම් වල අය ඉන්නවා. ඒගොල්ලෝ වග කියන රාජකාරී ප්‍රමාණයක් තියෙනවා. ඊට කරන්න ඕන රාජකාරී ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ පැහැදිලි නිශ්චිත ව්‍යුහයක් විධිමත් ව්‍යුහයක් තියෙනවා. එන්න මේ කියන විධිමත් කණ්ඩායම. නමුත් අවිධිමත් කණ්ඩායම එහෙම ව්‍යුහයක් නැහැ. නම්‍යශීලී.
කැමති කෙනෙක් ඕන කෙනෙක් ඒ වෙලාවට ඒක කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් ඒක කරනවා. නායකත්වයේ අවස්ථානුකූලයි. ඒ වෙලාවට නායකත්වය අරන් කටයුතු කරනවා. නමුත් නායකත්වය කියන එක විධිමත් නෛතික බලතල සහිතව පත් කරනවා. දැන් ඔයගොල්ලන්ගේ ශාඛාවේ කළමනාකරුව ප්‍රධාන කාර්යාලයෙන් ලිපියකින් අපොයින්ට්මන්ට් ලෙටර් එකක් දීලා පත් කරලා එවන්නේ නේ. අවල් දවසේ ඉඳන් ඔබව මේ ශාඛාවේ කළමනාකරු ලෙස පත් කරනවා. වෙනත් අනතුරටත් එහෙමයි. විධිමත්. මේක අවිධිමත්. අවස්ථානුකූලයි. සමාජික සංඛ්‍යාව විචල්‍යයි. දැන් මේකේ සමාජික සංඛ්‍යාව විචල්‍ය නැහැ. මොකද අනිවාර්යයෙන්ම අදාළ රාජකාරී ඉටු කරන්න අවශ්‍ය වන සේවක සංඛ්‍යාව කාඩ් එක ගන්න මේකද. කාඩ් එක තීරණය කරලා තියෙන්නේ. ඒක ආයතනයේ රාජකාරී ප්‍රමාණය ගැන අවබෝධයක් තියෙනවා. ඒක ඉටු කරන්න ඕන සේවකයෝ කීයද කියන ගැන අවබෝධයක් තියෙනවා. එහෙනම් සමාජික සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. විධිමත් ව්‍යුහය. අවිධිමත් ව්‍යුහයක වෙනස් වෙනවා. මොකද අවිධිමත් ව්‍යුහය බැඳිලා තියෙන්නේ, එකතු වෙලා තියෙන්නේ මානසික එකඟතාවයක. right? මිත්‍රශීලී බව, යාළුමිය, ඒ වගේ හිතවත් බව අන්නේ. දැන් මේක නෛතික ව්‍යුහයකින් බැඳලා තියෙන විධිමත් කණ්ඩායම. ශාඛා අපි ගත්තා. ශාඛාවක් ගත්තොත් ඒ ශාඛාව නෛතික ව්‍යුහයක් තියෙනවා. නෛතික ව්‍යුහයෙන් බැඳලා තියෙන්නේ. හිතවත්කම් මත නෙමෙයි. නෛතික ව්‍යුහයෙන් බැඳුනාම අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයෝ තීරණය කරොත් මේ ගානයි කියලා. ඒ ගාන තමයි පවත්වාගෙන යන්නේ, වෙනස් වෙන්නේ නැහැ. පුද්ගලික අරමුණු ඉටු කර ගැනීම තමයි ගොඩක් වෙලාවට අවිධිමත් කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වයේදී එන්න කණ්ඩායම් වල ලක්ෂණය වෙන්නේ. දැන් යම් කිසි පුද්ගලයෙක්ගේ මානසික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න සමහරට කණ්ඩායමක් ඇතුළේ එකතු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. right? නමුත් විධිමත් කණ්ඩායමක තියෙන පුද්ගලික අරමුණු නෙමෙයි, විශේෂිත ඉලක්ක. ආයතන විසින් පවරනවා විශේෂිත ඉලක්ක. උපාය මාර්ග සැලැස්ම වෙන්න පුළුවන්. ඒ ඉලක්කත් පත් කරගන්න තමයි මේ විධිමත් කණ්ඩායම ඉන්නේ. ඒ ඉලක්ක අනිත් පැත්තෙන් ව්‍යාපාරික ඉලක්ක. ව්‍යාපාරික. මේකේ පුද්ගලික ඉලක්ක සහ පුද්ගලික අරමුණු ඉටු කරගන්න. ඔය තමයි කණ්ඩායම් දෙකේ. ඒතකොට ඔය විධිමත් කණ්ඩායම ඇතුළත් මේ වගේ අවිධිමත් කණ්ඩායම් ඉන්න ඕන තමයි. කළමනාකරුවෝ දක්ෂ වෙන්න ඕන. මෙන්න මේ අවිධිමත් කණ්ඩායම් වල ප්‍රයෝජනය ආයතනය ඇතුළේ ගන්න. ඒගොල්ලන්ව දිරිමත් කරලා, මොකද හේතුව විධිමත් කණ්ඩායමට වඩා අවිධිමත් කණ්ඩායම බලවත්. විධිමත් කණ්ඩායම යම් දෙයකට බය, නීතියට බය කරලා, දැන් නීතිය සහ සදාචාරය කියන දෙක වෙනස වගේ තමයි. නීතිය කියන්නේ යම් කිසි දඬුවමකට බය කරලා මේක නොකරොත් මේ දඬුවම ලැබෙයි, එහෙම නැත්නම් මේක කරොත් මේ දඬුවම ලැබෙයි කියලා දඬුවමකට යටත් කරලා බය කරලා තියාගෙන ඉන්න තත්ත්වය, බිහේවියර් එක වෙනස් කරන එක. ඒ එතනදී මේ දඬුවම හෝ මේක අදාළ නැහැ ඒ පුද්ගලයාට. ඒක පුද්ගලයාගෙන් පිටස්තරයි. ඒක එයාගේ එකක් නෙමෙයි දඬුවම, සමාජය විසින් පනවපු එක. නමුත් අපේ සංස්කෘත සදාචාරය තුළ සදාචාරය ආරක්ෂා කරගෙන ජීවත් වීම තුළ ඒවා අපේ ඒවා. මොකද අපි තමයි හදාගන්නේ. ඒවා කවුරුත් පටවනේව නෙමෙයි. කවුරුත් පටවනේව නෙමෙයි. ඒතකොට ඒකට අයිතියක් තියෙනවා. ඒ වගේ තමයි අවිධිමත් කණ්ඩායමේ ඉලක්ක ඒවම සම්බන්ධයෙන් සමාජිකයන්ට අයිතියක් තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ ඉලක්ක. ඒගොල්ලෝ තමයි ඒවා තීරණය කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒක අත්පත් කරගන්න උත්සාහ කරනවා. අරව ඇවිල්ලා විධිමත් ඉලක්ක කියන්නේ වෙන පිටස්තර අය පටවනවා. ඒගොල්ලන්ගේ ඒවා නෙමෙයි. ඒ නිසා ඒගොල්ලන්ට ඒක අත්පත් කරගත්තත් එකයි නැත්ත් එකයි. ඉතින් මේ අවිධිමත් කණ්ඩායමක් ඒ නිසා අනිවාර්යයෙන්ම වර්ධනය කරලා ඒකේ තියෙන ප්‍රයෝජනය, මොකද ඒගොල්ලෝ අතර බැඳීම වැඩි නිසා ඒගොල්ලෝ ඉලක්කය කොහොම හරි අත්පත් කරගන්න උත්සාහ කරනවා.
ප්‍රයෝජන ගන්න එක තමයි කළමනාකරුවන්ගේ මූලික කාර්යයක් වෙන්න ඕන. විධිමත් කණ්ඩායම් ඇතුළේ අවිධිමත් කණ්ඩායම් ආයතනයේ මොකද්ද තමන්ගේ ඉලක්කපත් කරගන්න ආයතනයේ ඉලක්කපත් කරගන්න භාවිතා කරන එක. බලමු කණ්ඩායම් සෑදීමේ ක්‍රියාවලිය මූලික අවධි 4ක් තියෙනවා. එකක් තමයි ෆෝමින් එකතු වීම, ස්ටෝමින් මත විමසීම, නෝමින් එකඟ වීම සහ පර්ෆෝමින් ක්‍රියාත්මක වීම. ෆෝමින් කියන්නේ දැන් එක සමාන අදහස් තියෙන පුද්ගලයෝ ටිකක් එකට එකතු වෙනවා. කණ්ඩායමක් හැදෙන්න මූලිකම අවශ්‍යතාවය තමයි සමාන අදහස් තියෙන පුද්ගලයන්ගේ එකමුතුවක්. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බිහේව් කරන්නේ හැසිරෙන්නේ එක ආකාරයකට එකම ආකාරයකට. උලන්ට තියෙන සමාන අදහස් නිසා. සමාන අදහස් නිසා. ඒගොල්ලෝ එකතු වෙනවා. එකතු වෙලා ඊළඟට ඒගොල්ලන්ගේ මතයන් එහෙම ඔක්කොම ඉදිරිපත් කරනවා. දැන් අපි මේ වගේ දෙයක් කරමු කට්ටිය එකතු වෙලා. එහෙම නෑ අපි ඕක හරියන්නේ අපි මේ වගේ දෙයක් කරමු. සමහර අය අනුන්ට උදව් කරන්න කැමති වෙනවා වෙන්න. සමහර අය විනෝදචාරිකා යන්න කැමති වෙන විනෝදයට බර. ඒ විවිධ මේ හේතු තියෙනවා පුද්ගලයන්ට එකතු වෙන්න කණ්ඩායමක්. ඒක මත විමසලා මොකද කණ්ඩායමක් කියන්නේ පොදු මේ ගීමකින් කටයුතු කරන අය. ඒ අනිවාර්යයෙන්ම විවිධ මත තියෙන්න බෑ. අන්නේ විවිධ මත ගොඩනගෙනකොට තමයි කණ්ඩායම කැඩිලා බිඳිලා ගිහිල්ලා අලුත් කණ්ඩායම් බිහි වෙන්නේ. එකතු වීමේදී ඔන්න ඔය කරුණු බලපානවා. ඊළඟ තමයි මත විමසීම. මේගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරලා ඒ අදහස් අතර ගැටෙන. අතර මේ වෙලාවේ සමහර වෙලාවට එකතු වෙච්ච පළවෙනි අවස්ථාවේදී එකතු වෙච්ච සමාජිකයෝ ඈත් වෙනවා. අලුත් අය සමහරට එකතු වෙනවා. කැළඹිච්ච ස්වභාවයක් තියෙනවා. කුමාරි ඒක ස්ටෝමින් කියලා තියෙනවා. එතන ඇත්තටම ස්ටෝමින් කියන්නේ කැළඹුණු ස්වභාවය. ස්ටෝම් එකක් උනාටුවක්. හේතුව අර අදහස් ඉදිරිපත් කළා අදහස් ගැටිලා පුද්ගලයන් යම් කිසි එකඟතාවයකට එනවා. නෝමින් අවස්ථාවේදී ඒගොල්ලෝ යම් නියමයන් සකස් කරගන්නවා තමන්ගේ කණ්ඩායම ක්‍රියාත්මක වෙන්න. ඔයගොල්ලෝ කියනවා ඉතින් මාසයකට දවසක් කවුරු හරි සමාජිකයෙක්ගේ ගෙදර කට්ටිය එකතු වෙනවා. ඒකක් නෝම් එකක්. එහෙම නැත්නම් අවුරුද්දකට වතාවක් ට්‍රිප් එකක් යනවා. විනෝදචාරිකාවක් යනවා. අවුරුද්දකට වතාවක් ඔය හරි ශ්‍රමදාන කටයුත්තක් කරනවා. ඕන දේවල් එක දේවල් හදා ගන්න පුළුවන්. නෝම්ස් වලට එකඟ වෙනවා. ඊළඟට තමයි පර්ෆෝම් කරන්නේ. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ අර එකඟ වෙච්ච දේවල් අනුව. ඔන්න ඔතනදී ආයෙම මේක දැකපු සමහර කැමැති කණ්ඩායම් එක දෙනවා. ඒ වගේ මේ කණ්ඩායම තුල ඉන්න අදහස් වෙනස් වෙච්ච අය ඉවත් වෙනවා. ඒතර මේ කණ්ඩායම් සෑදීමේ ක්‍රියාවලිය, අවදිමත් කණ්ඩායම් සෑදීමේ ක්‍රියාවලිය මේ අවිධිමත් කණ්ඩායමක් සම්බන්ධයෙන් කණ්ඩායම හැදීමේ ක්‍රියාවලිය. විධිමත් කණ්ඩායමකට අර නෛතික බලය සහිතව පත් කරලා වෙනවා මිස මේ වගේ ක්‍රියාවලියක් තුලින් කණ්ඩායම හැදෙන්නේ නැහැ. මේ තියෙන්නේ අවිධිමත් කණ්ඩායමක කණ්ඩායම් සෑදීමේ ක්‍රියාවලිය. ඒතර පර්ෆෝම් කරනකොට කැමැති මේවා දක්කලා ආසා හිතෙන අය, අගය කරන අය එකතු වෙනවා. ඔය අතරේ ඉතින් විවිධ හේතු නිසා මුදල් ප්‍රශ්න හෝ විවිධ හේතු නිසා කණ්ඩායම අතක ඉන්න බැරි අය ඉවත් වෙනවා. අතර මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිද්ධ වෙනවා. එතකොට ඵලදායී අවිධිමත් කණ්ඩායමක මූලික ලක්ෂණ. right? effective informal group එක මූලික ලක්ෂණ වෙන්නේ එකමුතු බව. cohesiveness. එකමුතු බව හේතු වෙනවා ඔන්න අතර අන්තර් පුද්ගල සම්බන්ධතා යහපත්ව පවත්වා ගන්න. ඒතර එක්කෙනෙක්ට පණිවිඩයක් දීපු ගමන් අනිත් සියලු දෙනාටම පණිවිඩය යනවා. අන්න ඒකයි අතන මේ කළමනාකරුවන් මේක උදව් කරගන්නේ ආයතන තුල දේවල් කරගන්න
ඒ දේවල් මෙහෙයව ගන්න අවිධිමත් කණ්ඩායම් තුලින් හරි පාස්. ඒ වගේම තමයි අනිත් පැත්තට මේගොල්ලෝ විරුද්ධ වුණොත් එහෙම ආයතන එතනින් යට ගෙනියන්නත් බෑ. අන්‍යෝන්‍ය රඳා පැවැත්ම ඉන්ටර්ඩිපෙන්ඩන්සි. මේකත් එක්තරා විදියක කණ්ඩායමේ ලක්ෂණයක් වෙනවා. එක්කෙනෙක් අනිත් එක්කෙනා මත රඳා පවතිනවා මිසක් එක්කෙනෙක් අනිත් එක්කෙනාව විවේචනය කිරීම හෝ මගහැරීම නොසලකා හැරීම සිද්ධ වෙන්නේ. ඒතකොට හැම එක්කෙනාටම හැම එක්කෙනාම ඕන වෙනවා ඉන්ටර්ඩිපෙන්ඩන්සි එක නිසා. කාටවත් ස්වාධීනව තනියෙන් තමන්ගේ වැඩ කරගෙන ඉන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉන්ටර්ඩිපෙන්ඩන්සි ඉතාම වැදගත් සාධකයක්. දැන් සමාජයක් තුලත් තියෙන්න ඕනේ ඉන්ටර්ඩිපෙන්ඩන්සි. දැන් පරිසරය සහ මිනිසා අතර ඉන්ටර්ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. අපි අපේ පැවැත්මට ඩිපෙන්ඩන්සි එකට පරිසරය නොසලකා හැරියොත් එහෙම ඒක ඉතින් නරක පැත්තට තමයි හැරෙන්නේ. ඉන්ටර්ඩිපෙන්ඩන්සි එක නැති වෙනවා. කණ්ඩායමේ ප්‍රමාණය ඉතාම වැදගත් වෙනවා. කණ්ඩායමක් ඵලදායීතාවයට. මොකද හේතුව ඕනට වඩා විශාල කණ්ඩායමක් එකතු වුණාම ඒගොල්ලන් පුද්ගලයන් මේගොල්ලන්ගේ අතර විවිධ මත ඇති වෙනවා. ඒ මත ගැටීම නිසා කණ්ඩායම විසිරෙනවා. කුඩා කණ්ඩායමක් මැනේජ් කරගන්න පුළුවන් කණ්ඩායමක් හිටියොත් එහෙම ඒක වඩා ඵලදායී වෙනවා. සාමාන්‍යයෙන් කණ්ඩායමක ඉන්න උන්න සංඛ්‍යාව 5ක් විදියට 5 දෙනාගේ කණ්ඩායම විදියට තමයි ලෝකේ පුරා ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට ජාලගත සම්බන්ධතාවය සංනිවේදනය. මේකත් ඉතාම වැදගත් සාධකයක්. කාට හරි එක පණිවිඩයක් දීපු ගමන් කණ්ඩායමේ සීල දෙනාටම මේ පණිවිඩය යනවා. ඒතකොට අද ගොඩක් වෙලාවට තොරතුරු හුවමාරුව වේගයෙන් සිදු නොවීමත් තොරතුරු හුවමාරුව නිසි පරිදි සිදු නොවීමත් නිසා තමයි ගැටලු ඇති වෙන්නේ විවිධ තැන්වල. මේක බලක් වෙනවා අවිධිමත් කණ්ඩායම කියනවා. දැන් කළමනාකරට වුණත් තමන්ට අවශ්‍ය මොනවා හරි ආයතනයට හා සම්බන්ධ කාරණාවක් ඉටු කරගන්න වුණාම මේ කණ්ඩායමට දැනුම් දෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝගේ සමාජිකයෝ හැමතැනම විසිරලා ඉන්නවා. එහෙම නැත්නම් ඒ සමාජිකයෝ විවිධ සම්බන්ධකම් තියෙන අයත් ඉන්නවා. ඒගොල්ලන්ට ටක් ගාලා මේ පණිවිඩේ දෙනවා. කණ්ඩායම් භූමිකා. මේක තමයි අනිත් වැදගත් සාධකය කණ්ඩායමක් ඵලදායී වෙන්න නම් අවිධිමත් කණ්ඩායම. නිශ්චිත භූමිකාවක් කණ්ඩායම තුළ එක එක් පුද්ගලයාට තියෙනවා. එතකොට ඒ එක එක පුද්ගලයා අනිත් එක්කෙනා මත රඳා පවතිනවා. ඒ නිසා සහ කිසිම පුද්ගලයෙක් කණ්ඩායම තුළ නොසලකා හැරීමක් නෑ. එකමුතු බවක් තියෙනවා කොහෙසි වුණත්. හැමෝම මත රඳා පවතීමක් තමයි මෙතනදී අපිට දකින්න පුළුවන්. මේ තියෙන කණ්ඩායම් භූමිකා විදියට දැන් මෙතන මේ සංනිවේදනය ගත්තොත් සංනිවේදනයේ ආකාර කීපයක් තියෙනවා. සංනිවේදනයේ ආකාර කීපයක් තියෙනවා. මෙන්න මේවා තමයි සාමාන්‍යයෙන් අපි දන්න දේවල්. දාමයක් ආකාරයට සංනිවේදනය වෙනවා. සමහරව මෙහෙම. සමහරව මෙහෙම. පේන්නේ නැහැ නේ? පොඩ්ඩක් මේවා අමතර කරුණු මේ සංනිවේදනය සම්බන්ධයෙන් තියෙන ආකාර මේ වයි ආකාරය ඒකෙදි තියෙනවා. මේ හැම එකකදීම තව එකක් තියෙනවා. මේ හැම එකකදීම එක්කෙනෙක් අනිත් එක්කෙනාට අනෙක් සියලු දෙනාටම සංනිවේදනය කරන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම දේ.
දැන් මේ මෙතන මෙයා ගත්තොත් එහෙම මෙයා මෙයාත් එක්කලා මෙයා මෙයාත් එක්කලා. ඒත් මේ දෙන්න අතර සංනිවේදනයක් නැහැ. මේ දෙන්න අතර නැහැ. මේ දෙන්න අතර නැහැ. ඍජු සංනිවේදනයක් නැහැ. ඒ වගේ ගොඩක් වෙලාවට සංනිවේදනය ඍජුව අනිත් පුද්ගලයාත් එක්ක කරන්නේ. නමුත් අවිධිමත් කණ්ඩායමක මේ තත්ත්වයේ නෙමෙයි එක්කෙනෙක් අනිත් අයත් එක්කලා ඍජුව සංනිවේදනය කරනවා. ඍජුව සංනිවේදනය කරනවා. හරි. මෙන්න මේක තමයි අවිධිමත් කණ්ඩායමක මෙයා ගත්තොත් මෙයා එක්ක ඉතුරු 4 දෙනා එක්කම සංනිවේදනය කරනවා. ඒක අමතර දැනුමට තියාගන්න. කණ්ඩායමක විධිමත් කණ්ඩායමක මේ විදියට සියලු දෙනාම අනිත් අයත් එක්කලා සංනිවේදනය කරනවා. ජාලගත සංනිවේදනය. කණ්ඩායම භූමිකා තමයි ඊළඟ වැදගත් එක. මේක මේ පර්යේෂණයක් කරලා කරපු මහාචාර්ය බෙල්බින් තමයි මේ අදහස ඉදිරිපත් කරේ. කණ්ඩායම තුළ නිශ්චිත භූමිකාවක් මේ පුද්ගලයන් ඉටු කරනවා. ඒ අනුව කණ්ඩායමක් විදියට ඒ අදාළ ඉලක්ක අත්පත් කරගන්නවා. එතකොට මේකේ විවිධ පුද්ගලයෝ ඉන්නවා. විවිධ පෞරුෂත්ව තියෙන අය ඉන්නවා. හරි? විවිධ පෞරුෂත්වය. සමහර අය ඉන්නවා ඒගොල්ලෝ think tankers. ඒගොල්ලන්ගේ සිතීමේ පැත්ත තමයි ගොඩක් ඉහළ. අනිත් අය ඉන්නවා එක එක අය සමග සබඳතා පවත්වාගෙන යන එක තමයි ගොඩක් ඉහළ. අනිත් අය ඉන්නවා ගොඩක් කායික ක්‍රියාකාරකම් තියලා. ඒකට action people thinking කියලා තුනකට බෙදලා මේ කියන්නේ එක භූමිකා. දැන් thinking හිතන අය roles තුනක් තියෙනවා. monitor evaluator plant specialist කියලා. right? විමර්ශක නිමැවුම්කරු විශේෂඥ මේ තියෙන. ඒතර මේ roles තුනම තනි පුද්ගලයෙක්ට වුණත් කරන්න පුළුවන්. යමක් හිතනවා. ඒතර කණ්ඩායමක් තුළ හිතන්න පුළුවන් කෙනෙක් ඉන්න උන යමක් කරන්න, යමක් නිර්මාණය කරන්න පුළුවන් කෙනෙක්. නිර්මාණකරු. ඒ වගේම විශේෂඥ. ඒතර මේ විශේෂඥයන් නිර්මාණකරු එක්කෙනෙක් වෙන්න පුළුවන් සමහරවිට. අනිත් එක්කෙනා විමර්ශනය කරනවා, හොයලා බලනවා මොනවද කියලා. ඒතකොට තව කට්ටියක් තමයි people factor එක. ඒ කියන්නේ පුද්ගල සාධක. ඒගොල්ලන්ගේ ගොඩක් personality එකේදී අන්තර් පුද්ගල සබඳතා මේ ඉන්න විමර්ශක නිමැවුම්කරු විශේෂඥ සමහරවිට කණ්ඩායමේ ඉන්න අන්තර් පුද්ගල සබඳතා අඩුවෙන් පවත්වනවා. දැන් මේගොල්ලෝ people පැත්තේ ඉන්න අය වැඩියෙන් පවත්වනවා. සම්බන්ධීකාරකයි. කෙනෙක් හැම එක්කෙනාටම සම්බන්ධ කරනවා. කෝඩිනේටර්, ටීම් වර්කර්, කණ්ඩායම් ක්‍රියාකරු. එයා තමයි කණ්ඩායමේ ඉන්න හැමෝම එකට එකතු කරන්නේ, ඒගොල්ලන්ව දිරිමත් කරන්නේ, කණ්ඩායම හැඟීම වැඩි කරන්නේ, ඒ වගේ අය. අනිත් එක්කෙනා තමයි කණ්ඩායමට අවශ්‍ය සම්පත් සොයන. ඒතර අනිත් අයත් එක්කලා එකතු වෙලා මේ සමිතන මේ පුද්ගලයන් ගත්තාම මේගොල්ලන්ගේ පෞරුෂත්ව ගති ලක්ෂණ ගත්තාම මේගොල්ලෝ ගොඩක් social, සමාජශීලී, ප්‍රියමනාප, right? ඒ වගේම මේ සුවදශීලී, නිරන්තරයෙන් අන්නම සබඳතා අන්තර්පුද්ගල සබඳතා පවත්වන චරිත තමයි මේ සම්බන්ධීකාරක කණ්ඩායම් ක්‍රියාකරු. ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ හැමතිස්සෙම අනිත්‍යව entertain කරන්න පුළුවන් අය. දැන් මේ විමර්ශක නිමැවුම්කරු විශේෂඥ කියන පුද්ගලයන් පාඩුවේ පැත්තකට වෙලා හිතලා යමක් කරන අය. ඒගොල්ලෝ ගොඩක් මේ අන්තර් පුද්ගල සබඳතා පවත්වන්න ඒ තරම් කැමති නැහැ. හරි? ඒගොල්ලෝ ඇවිල්ලා පෞරුෂත්වය ගත්තොත් එහෙම ඉනර්ට් කෙනෙක් කියන අභ්‍යන්තර දර්ශී එක චරිත තියෙනවානේ. පාඩුවේ පැත්තකට වෙලා ෂේප් එකේ ඉන්නවා කියන්නේ අන්න ඒ වගේ අය. තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ දුවලා පැනලා කටයුතු මහන්සියලා වැඩ කරනවා. ඒතර ඒකෙත් තුන් දෙනෙක් ඉන්නවා ෂේපර්, ඉම්ප්ලිමෙන්ටර්, කම්ප්ලීටර්, ෆිනිෂර් කියලා. ක්‍රියාත්මක කරන්න ඉම්ප්ලිමෙන්ටර්, හමාරකරු, කම්ප්ලීටර්, ෆිනිෂර්, ෂේපර්, පිරියම්කරු. ඒතර ඒ කියන්නේ දැන් මේ චරිත තුනක් දැන් ක්‍රියාත්මක කරන්න කියන්නේ එයා ඔහේ කියන දේක් කරගෙන යනවා. ඒතර යම් හමාරකරු කියන්නේ මෙතන
අපි දැන් ඉලක්කයක් නේ දෙන්නේ. ඉලක්කයක් කියන්නේ අපි නිශ්චිත කාලයකදී කරන්න ඕන එකක්. එයා ගොඩක් වෙලාවට මේක ඉවර වෙන එක සම්බන්ධයෙන් තමයි එයා වොරි වෙන්නේ. යම් කාර්යයක් ඉවර කරගන්න එක සම්බන්ධයෙන්. ඒත් පිරියම්කරු කියන්නේ ඒ කරගෙන යන අතර කාලයේදී ෂේපර් වරදින අවස්ථාවේදී කෑකූ ගහලා right මේ ඒක නියමිත මාර්ගයට දාගන්න කියලා. ඒත් මේගොල්ලන්ගේ ගොඩක් වෙලාවට සම්මය මේ ඇග්‍රසිව් මේගොල්ලන්ට ඕනේ යමක් ඉවර කරගන්න. දැන් මේ ක්‍රියාත්මක කරන්න කියන එකන සමානලාට ඇග්‍රසිව් අඩු ඔය කියන දේක් කරබාගෙන කරන ඒ වගේ කෙනෙක්. දැන් හමාර කරු පිරියම් කරු කියන්නේ ඊට වඩා ඇග්‍රසිව් ඉලක්කයකට යන්න අන්න ඒ වගේ ගති ලක්ෂණ තියෙන පුද්ගලයෙක්. එතකොට සමහර වෙලාවට ඒගොල්ලෝ බාහිරදර්ශී කියන්නේ පිටස්තර අයත් එක්ක සම්බන්ධකම් පවත්වන එක හොඳින් කරන්නේ නැහැ. දැන් මේ විමර්ශක නිමයම් කර කියන්නේත් පිටස්තර අයත් එක්කලා හොඳින් සම්බන්ධකම් පවත්වන්නේ ගොඩක් වෙලාට අභ්‍යන්තරදර්ශී. නමුත් මේගොල්ලෝ වගේ මේ කෑකූ ගහලා එහෙමයි නෙමෙයි. ඒතර මේ කට්ටිය වෙනස් කට්ටිය මේ කට්ටිය වෙනස් කට්ටිය මේ අය ඊට වඩා වෙනස්. මේ රෝල්ස් 9 right මේ රෝල්ස් 9 දෙනෙක් ඉන්න ඕනේ නැහැ. මේකේ ගොඩක් චරිත ලක්ෂණ සමාන ඒවා තියෙනවා. දැන් මේ කණ්ඩායම් මේ පැත්තෙන් සම්බන්ධීකාරක සම්පත් සොයන්න කියන එක. සම්බන්ධීකාරය කියන්නේ චෑමන් වගේ මේ ගෲප් එකේ ප්‍රධානියා වගේ ඉන්න කෙනා. ඒතර මේ එයයි මේ සම්පත් සොයන්න කියන රෝල් එක අනිත් පැත්තෙන්ම සුවද සම්බන්ධකම් පාතය සම්පත් සොයන කියලා. ඒක එක්කෙනෙක්ට කරන්න පුළුවන්. එක්කෙනෙක්ට කරන්න පුළුවන්. මේ තුනම සමට එක්කෙනෙක්ට කරන්න පුළුවන්. මොකද මේගොල්ලන් ගොඩක් චරිත ලක්ෂණ පෞරුෂත්ව ලක්ෂණ සමාන නිසා. දැන් මේ තියෙන්නේ ඵලදායී කණ්ඩායමක මේ අවිධිමත් කණ්ඩායම හොඳේ. දැන් මේ කතා කරන්නේ දැන් මෙතෙන් දැන් දිගටම අවිධිමත් කණ්ඩායම. ඵලදායී කණ්ඩායමකත් මේ ඵලදායී නොවන ඉන්එෆෙක්ටිව් ගෲප් එකකත් වෙනස. එතකොට කළමනාකරුවන් උත්සාහ කරන්න ඕන ආයතන තුළ අවිධිමත් කණ්ඩායම් ක්‍රියාකාරීත්වය දියුණු කරලා මේ ඵලදායී කණ්ඩායමක් විදියට මේ තියෙන වාසි ටික අත්පත් කරගන්න. අඩු ශ්‍රම පිරිවැටුම කියන්නේ සේවකයෝ අයින් වෙන එක ඉවත් වෙන එක අඩුයි. ඵලදායී නොවන කණ්ඩායමක් කියන්නේ නිරන්තරයෙන් ඉවත් වෙනවා. අඩු අනතුරු අඩු සේවයට වාර්තා නොකිරීම. ඒකට කණ්ඩායම යහපත් ක්‍රියාත්මක වෙනවා නම් මේ කණ්ඩායමත් එක්කලා ගත කරන්න රාජකාරීට එන්න හිතෙනවා. ඒ නිසා සේවයට වාර්තා කරනවා. දැන් ඵලදායී නැත්තම් කණ්ඩායම එකතු වෙලා ඵලදායී දෙයක් කරන්නේ නැත්තම් එන්න හිතෙන්නේ නැහැ. දැන් අවසානයේදී විධිමත් කණ්ඩායමක් වෙච්ච කාර්යාලයට පවා සමාජලාට යන්න හිතෙන්නේ නැහැ. ඒ තුල ප්‍රියමනාප තත්ත්වයක් නැත්තම් රැකියාව තුල පීඩනයක් තියෙනවා නම් සේවයට වාර්තා නොකිරීම අඩුයි. ඵලදායී කණ්ඩායමේ ඵලදායීතාවය ඉහළයි, නාස්තිය අඩුයි, ඉලක්ක අත්පත් කරගන්නවා. තේරෙනවද නේ? ගුණාත්මක සාධක qualitative factors. මේ හැකියාව වර්ධනය කරගන්නේ කිව්වහම කණ්ඩායමේ ඉන්න අනිත් අය තමන්ගේ සමාජිකයන්ගේ හැකියාව කොම්පිටන්සි එක ඉහළ නංව ගන්න, එහෙම නැත්නම් ස්කිල් එක ඉහළ නංව ගන්න උදව් කරනවා. මේ කණ්ඩායම් දෙකේ වෙනස. හරි. ඊළඟට තව කුඩා මාතෘකාවක් මේකත් වැදගත් එකක්. කාර්මික සබඳතා, ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස්. දැන් මේ කියන්නේ වෘත්තීය සමිති සමග කොහොමද කළමනාකරුවන් කටයුතු කරන්න ඕන ආකාරය සම්බන්ධයෙන් කතා කරන මාතෘකාව. right? ඒතර අනිවාර්යයෙන්ම වෘත්තීය සමිති කියන එක සේවකයන්ගේ නියෝජිතයන් විදිහට ආයතනය තුළ පැවතීම නීත්‍යානුකූලව සහතික කරලා තියෙනවා. ඒ නීත්‍යානුකූල ආයතන 51කින් වෘත්තීය සමිති ආඥා 935 වෘත්තීය සමිති පිහිටවන්න පුළුවන්. වෘත්තීය සමිතිය පිහිටවීමෙන් අපේක්ෂා කරන්නේ සේවකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කළමනාකරුවන් දැනුවත් කරලා ඒ අදාළ අයිතිවාසිකම්
තහවුරු කර ගැනීමත් වර්ධනය කර ගැනීම. සේවකයන් වෘත්තීය සමුදායක් ලෙස නියෝජනය වන අවස්ථාවල සේවකයන් සහ කළමනාකාරිතය අතර වන්නා වූ සීලුආකාරී සබඳතා, කාර්මික සබඳතා. මේකම තමයි මං කිව්වේ වෘත්ති සමිතියක් නොවන විට පුද්ගලයන් තනි තනිව කළමනාකරුවන් සමග තමන්ගේ ගැටලු දැන් මේ වෘත්ති සමිතියක තියෙන්නේ තමන්ට ඇතිවෙන අවාසිදායක තත්ත්වයන් අවම කරගන්න මගහරවා ගන්න කළමනාකරුවන් සමග සම්බන්ධ වීම. දුක්ගැනවිල්ල කියන්නේ තමන්ට ඇති වෙලා තියෙන අවාසිදායක තත්ත්වයක් මගහරවා ගන්න කළමනාකරුවන් සමග ඇති කරගන්න සම්බන්ධකම. නමුත් ඒක පුද්ගලික සම්බන්ධකම්. තනි තනි පුද්ගලයා විදිහට ඇති කරගන්න සම්බන්ධකම්. ඒකම වෘත්තීය සමිතියක් විදිහට ඇති කරගත්තාම අපි ඒකට කියනවා කාර්මික සම්බන්ධකම්. right? කාර්මික සම්බන්ධකම්. මේවත් දුක්ගැනවිලි තමයි එක පැත්තකින්. නමුත් විධිමත් ආකාරයට වෘත්තීය සමිතියක් ඉදිරිපත් කරනවා. විසඳුනේ නැත්නම් ඒවට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන ආයතනයට බලපෑම් කරන්න පුළුවන් ඒවා ඉටු කරවා ගන්න. දුක්ගැනවිලිවලදී එහෙම කරන්න බෑ. දුක්ගැනවිලිවලදී ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ තියෙන පෞද්ගලික සබඳතා මත කළමනාකරුවන්ට ඒත්තු ගන්නවලා එහෙම නැත්නම් ඒගොල්ලව කන්වින්ස් කරලා ඒ අදාළ දේවල් දිනා ගන්න. එතනදී බැරිම වුණොත් වෙන්නේ මොකද්ද? සේවකයන් ආයතනය හැර යාම. හරි? හැර යාම. ආයතනයේ පරමාර්ථ සහ අරමුණු ඉටු කර ගැනීම ලෙස යහපත් ශ්‍රමික සබඳතා පවත්වාගෙන යාම. එතකොට ආයතනය තුළ යහපත් ශ්‍රමික සබඳතා ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් හොඳින් තිබ්බොත් තමයි ආයතනය සුමටව පවත්වාගෙන යන්න පුළුවන් එදිනෙදා රාජකාරී ඉටු කරගන්න. එහෙම නැතිනොත් එම ආයතනය පවත්වාගෙන යන්න අමාරුයි. ඒතර මේ අරමුණු තියෙනවා ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් වල වෘත්තීය සමිති සමග මනා සම්බන්ධතා ඇති කර ගැනීම, සේවා නියුක්තියට අදාළ පඩි, වැටුම් දීමනා, වැඩ කාලය නිමාඩු, ඒ වගේ තත්ත්වයන් ගැන සාමූහික කේවල් කිරීම, කලෙක්ටිව් බාගේනින්, මොකද සේවකයන් සම්බන්ධයෙන් ඒ අදාළ ඉල්ලීම් ඉටු කර ගැනීමට කේවල් කරනවා කළමනාකාරීත්වයත් එක්කලා. සාමූහික ගිවිසුම් වලට එළඹීම, කලෙක්ටිව් ඇග්‍රීමන්ට් අත්සන් කරන්න වෘත්තීය සමිතියට බලය තියෙනවා. ඒ වගේම ආවරණය වන්නා වූ කාලච්ඡේදය තුළ ආවරණය කරන්න වූ කාලච්ඡේදය තුළ ගිවිසුම අර්ථ නිරූපණය පරිපාලනය, කාර්මික ආරවුල්, ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස්, කාර්මික ආරවුල්, ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස්. මේ කාර්මික ආරවුල් කියන්නේ අනිවාර්යයෙන්ම ආයතනික ඵලදායීතාව පහළ වැටෙන ආයතනයේ වර්ධනයට බාධාවක් වන කාර්යය. ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස්. ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස් නැති වුණාම, කාර්මික ආරවුල් නැති වුණාම තමයි ඉන්ඩස්ට්‍රියල් පීස්, කාර්මික සාමය කියන එක ඇති වෙන්නේ. කාර්මික සාමය ඇති වුණාම තමයි ආයතනයක සුමට ක්‍රියාකාරීත්වය තියෙන්නේ. කාර්මික ආරවුල් ඇතිවීම සහ ඇතිවීම වළක්වාලීම සහ ඇතිවීමට සමතයකට පත් කරන්න වෘත්තීය සමිතිවල මැදිහත් වීම අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන්ම කළමනාකරුවන් වෘත්තීය සමිතියත් එක්කලා යහපත්ව කටයුතු කරන්න ඕන. ඒ තුලින් පුළුවන් වෙනවා ආයතනයේ සුමට ක්‍රියාකාරීත්වය සාධී කරලා ආයතනය බලාපොරොත්තු වන ඉලක්ක වලට යන්න. එහෙම නැත්නම් බලාපොරොත්තු වන ඉලක්ක වලට යන්න බෑ. ශ්‍රමික සබඳතා ස්ථිතිකවත් වෙනස් නොවන සංකල්ප නොවේ. ඒවා වෙනස් වෙනවා. මොකද මේවා ඉන්නේ පුද්ගලයන්ගේ ස්වභාවය දවසින් දවස වෙනස් වෙනවා, මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඊළඟට රටේ පරිසරය වෙනස් වෙනවා. ඒකට බලපාන හැම සාධකයක්ම වෙනස් වෙනවා නම් ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් උත් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඒ නිසා ඒක ඩයිනමික් concept එක. රටක ආර්ථික, සමාජ සහ දේශපාලන පරිසරයන්හි වෙනස්කම් සමග වෙනස් වන සංකල්පයක්. සේවකයන්, කළමනාකරුවන් සහ සේවා යෝජකයන් එකට එකතු වී සාමූහික සුවදා ජීවත් වීමේ කලාවක ශ්‍රමික සබඳතා.
කාර්මික සම්බන්ධතාවල ප්‍රධාන අරමුණු තුනයි. ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් වල ප්‍රධාන අරමුණු තුනක් තමයි කාර්මික ඇතිකිරීම, සාමය ඇතිකිරීම සහ වර්ධනය. මම ඉස්සරත් ඒ වගේ ඉන්ඩස්ට්‍රියල් පීස් කාර්මික සාමය තමයි ඊටම වැදගත් වෙන්නේ ආයතනයක සුමට ක්‍රියාකාරීත්වය තහවුරු වෙන්න. ශ්‍රමික සාමය යනු ශ්‍රමික නොසන්සුන්තාවය නොමැති තත්ත්වයකි. මේදී වැඩ වර්ජන පිකටෙන් හිමි වැඩ කිරීම ජනාධි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැකිය නොහැකි. එතකොට කාර්මික සාමය පවතින තුල පොට ආයතන තුල ආයතනයේ සුමට ක්‍රියාකාරීත්වය ස්මූත් ෆන්ක්ෂනින් එක තහවුරු වෙනවා සහ ආයතනයට තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන් වෙනවා. දෙවෙනි එක තමයි කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය. ඉන්ඩස්ට්‍රියල් ඩෙමොක්‍රසි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කළමනා සේවකයන්ට සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට සැලකීම. කියන්නේ වැරදි වෙන්නේ නැතුව උසස් කිරීම, මාරු කිරීම. ඒ වගේ වෙලාවලදී සාධාරණ අන්දමේ මොනවාට පිළිගත්තු නිර්ණායක මත පදනම් වෙලා කිරීම සහ ඒවා කළමනාකරුවන්ගේ අධිකාරී බලය භාවිතා කරලා ඒගොල්ලන්ගේ ඔතොරිටේටිව් පවර් එක පාවිච්චි කරලා Tamanට කැමති විදියට කළමනාකාරීත්වයට කැමති විදියට මේ දේවල් සිදු නොකොට අපිට ට්‍රාන්ස්ෆර් එකක් නම් තියෙනවා මේ මොන හරි ක්‍රයිටීරියා එකක්. ඒක ප්‍රසිද්ධයි. ඒක ප්‍රසිද්ධියට පත් කරලා හැමෝම පිළිඅරන් තියෙනවා. ඒ අනුව කටයුතු කරන එක තමයි ඩෙමොක්‍රසි කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය. සියලු දෙනාම එකතු වෙලා හදාගත්තු පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදය. වෘත්තීය සමිතියත් එක්කලා එකඟ වෙලා යම් කිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා කියනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න ඕන. ඒක කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය. අනිත් එක මනසේවක කළමනාකරණය සහ ඒ පවත්වාගෙන යාම සහ ඒ වර්ධනය. වෘත්තීය සමිති සහ කළමනාකාරීත්වය අතර ආරවුල් ගැටුම් පැනනගීම තීර්ථස්වලදී බවලා කළ නැවත කාර්මික සාමය සහයෝගය රැඳෙන ආකාරයට කටයුතු කිරීම තමයි. තව එක කාර්යයක් මේ ශ්‍රමික සබඳතාවලින් බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රමික සබඳතාවල වැදගත්කම චිත්තධෛර්යය හීනවීම. මොකද මේවා අයහපත් විදිහට බලපෑවොත් වෙන්නේ මේ දේවල් සිද්ධ වෙන ශ්‍රම ඵලදායීත්වය පිරිනවා, සම්පත් අපිට යනවා, සමස්ත ආයතනික කාර්යක්ෂමතාව සඵලත්වය පිරීමට ලක් වෙනවා. මෙවැනි අහිතකරත්වයන් අදාළ ආයතනයට පමණක් නොවන සමස්ත රටටම දැරිය නොහැකි හානියක්. විතර මේ ආයතන පවත්වාගෙන යන්න සම්පත්ය දවනවා. ඒ සම්පත් නාස්ති වීම, විනාශ වීම, ඒ වගේම සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන ඒවයින් උපරිම ප්‍රතිඵල අත්පත් කර නොගැනීම රටටත් හානිදායකයි. එවැනි අවස්ථාවලදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන දේ තමයි මේ කාර්මික සාමය පවත්වාගෙන යමින් එවැනි තත්ත්ව වළක්වා ගැනීම. සංවිධානයක් මනාව පවත්වාගෙන යාමට ඒ සංවිධානය අපේක්ෂා කරන ඉලක්කයන් වෙත ළඟා වීමට සේවකයන්ගේ සහාය අත්‍යවශ්‍යයි. ඒතර කළමනාකාරීත්වය සහ වෘත්තීය සමිති සමග මනා සම්බන්ධතාවය පවත්වා ගැනීමෙන් මේක තහවුරු වෙනවා. ඊළඟට ශ්‍රමික සබඳතා කාර්මික සාමය ජනිත කිරීම, සාමූහික ඇතිව නිශ්චිතව කටයුතු කිරීමට හැකිවීම, සේවකයන්ට සාධාරණව සැලකීම තුළින් ඔවුන්ගේ තෘප්තිය ඇති කිරීම, ඵලදායීතාවය, ඒ වගේ දේවල් වලදී වෘත්තීය සමිති එකගතාවයන් ඇති කරගන්න ඕන කළමනාකාරීත්වයත් එක්කලා. ඒවා තමයි සාමූහික ගිවිසුම් මරා කරන්නේ. සාමූහික ගිවිසුම් තුළ වැටුප් පිළිබඳව සාකච්ඡා කරනවා. ඊට අමතරව දෙපාර්ශ්වව කටයුතු කරන්න ඕන ආකාරය සම්බන්ධයෙන් ආයතනයේ ඉලක්ක සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන තන ඒවා වෘත්තීය සමිතියේ නියෝජිතයන් එක සහතික කරනවා. ඒවා අත්පත් කරගන්න
අවශ්‍ය සහාය ලබා දෙනවා කියන එක. ඒ අනුව වැටුප් ඒවා මේවා තීරණය වෙනවා. හරි. ඒකට සම්බන්ධ වෙන පාර්ශ්ව තුන තියෙනවා. කළමනාකාරීත්වය, වෘත්තීය සමිති, රජයත් මැදිහත් වෙනවා මේ සාමූහික ගිවිසුම් වලට. රජය වෙනුවට එය වෙනුවෙන් කම්කරු කොමසාරිස්වරයා තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට වෘත්තීය සමිති ආයතන රැකියා අවස්ථා සලස්වනවා. මේ කළමනාකාරීත්වය පැත්තෙන් ගත්තොත් රැකියා අවස්ථා සලස්වනවා. එතන වෘත්තීය සමිතියකින් ප්‍රයෝජන ගන්නවා. ඒ වෘත්තීය සමිතිය වල කාර්ය තමයි ඵලදායී කාර්යඵල සාධනයක් ආයතනයට ලබා දෙන එක. අනිත් පැත්තෙන් දෙගොල්ලම කිවිසුමට ගරු කරන්න ඕන නීති විරෝධී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් ආරක්ෂාව, නීති විරෝධී කළමනාකාර ප්‍රතිපත්තීන්ගෙන් ආරක්ෂාව ඒක කරන්නේ රජය විසින්. රජය කියන්නේ කම්කරු කොමසාරිස්වරයා විසින්. කම්කරු කොමසාරිස්වරයා සාමූහික ගිවිසුමට අත්සන් කරලා ඒක ගැසට් පත්‍රයේ පළ වුණාම ඒක නීතිමය ලියවිල්ලක් බවට පත් වෙනවා. ඒක ගිවිසුමක් කියන්නේ දෙගොල්ලෝ අන්‍යෝන්‍ය එකඟතාවයකින් කටයුතු කිරීමට ඇති කරගන්නා තත්ත්වයක්. ඒතර ඒක ගිවිසුම් නීතිය යටතේ සලකා බලන්න පුළුවන් ඒක කඩ කරොත් එහෙම. වෘත්තීය සමිති මේ තියෙන වෘත්තීය සමිති වල ස්වභාවය ඒගොල්ලන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීමට රැකියා දිවිය ඊළ නැංවීමට අරමුණු කරගෙන පිටගත් විධිමත් සේවා සංවිධානයක්. ඒක විධිමත් සංවිධානයක්. ඒගොල්ලන්ට අරමුණු තියෙනවා. ඒ ඉෂ්ට කරගන්න තමයි ඒගොල්ලෝ සූදානම්. ඒකදී කළමනාකාරීත්වයත් එක්කලා මේ සහයෝගයෙන් කටයුතු කරන්න වෘත්තීය සමිතියට සිද්ධ වෙනවා. මේ තියෙන වෘත්තීය සමිති පිහිටුවපු පිහිටවන්න පුළුවන් අනපනත් 1935 අංක 14 දරන වෘත්තීය සමිතිය ආරක්ෂා පනත 46 48 ඔය විදිහට සංශෝධනයලා තියෙනවා. වෘත්තීය සමිතික අරමුණු සහ කාර්යයන් ඒතර ඒගොල්ලන්ට තියෙන කාර්යයන් තමයි මෙන්න මේවා වැටකිරීමේ තත්ත්වය, වේතන, වැඩ පරිසරයේ සුරක්ෂිතතාවය, සුබ සාධන පහසුකම්, අසාධාරණ ක්‍රියාකලාපයන් තමන්ගේ සමාජිකයන් ආරක්ෂා කිරීම, සේවකයන්ගේ තත්ත්වය උසස් කිරීම, work life කියන එක. ප්‍රොමෝෂන් නෙමෙයි මේ කියන්නේ. ප්‍රොමෝෂන් නෙමෙයි මේ කියන්නේ work life කියන එක. තත්ත්වය ඉහළ නැංවීමට සුබ සාධන පහසුකම් මේ වගේ දේවල් වැඩි කරලා. ඒක සඳහා මේගොල්ලන්ට පුළුවන් සාමූහික කේවල් කිරීම. collective bargaining. ඊළඟට joint meetings. වෘත්තීය සමිතිය විවිධ ආකාරයේ joint meetings තියෙනවා. තියලා ඒ අර තමන්ගේ අර අපේක්ෂා කරන කාර්යයන් ඉටු කර ගන්න උත්සාහ කරනවා. සේවක ප්‍රතිපත්ති හදනකොට ඒවට මැදිහත් වෙනවා. වැඩ වර්ජන පිකටින් කරලා බලපෑම් කරනවා. right? ඊට අමතරව සමාජිකයන්ගේ සුබ සාධන කටයුතු, මරණ, විවාහ මංගල්‍ය ඒ වගේ දේවල්. දැන් දරුවෝ පාසල් යනවා නම් ඒවට උදව් කරනවා. දරුවන්ගේ හැකියාව නැගීම් කරනවා. විනෝදාත්මක වැඩසටහන්, සුබ සාධන වැඩසටහන්. ඒ වගේම අන්තර්ජාතික සම්මේලනයකට සහභාගී වෙනවා කියන කරුණු වෘත්තීය සමිතිය විසින් ඉටු කරනවා. ඊට තමයි අපිට වෘත්තීය සමිතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. තව පැයක් විතර තියෙන අපි ප්‍රශ්න පත්‍ර ටිකක් බලමු. ඊටු මම හිතන්නේ මේ වෙනකොට අපි මේ මුල්‍ය ගණන්කරුවන් කළමනාකරණයට අදාළ වෙන මාතෘකා සියල්ලම පහේ සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රශ්න පත්‍රත් වරින් වර කීපයක් සාකච්ඡා කරා. ඒක ඒ අනුව අපිට අවබෝධ වෙන්න පුළුවන්, අවබෝධ වෙන්න ඕන කොහොමද ප්‍රශ්න වලට උත්තර ලියන්න සහ මොනවද සලකා බලන්න ඕන, නැත්නම් මොනවද අදාරන්න ඕන විෂය කරුණු කියන එක පිළිබඳව. මේකෙදී මූලික කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ගිණුම් වර්ග, ඒවයි ක්‍රියාකාරීත්වය, ඊළඟට ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව,
මේ සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනැගීම ඒ සම්බන්ධයෙන් තියෙන කොටස අවදානම වගේ දේවල් ඇතුළත්. ඊළඟට මේ මුල්ල නිමැවුම් අලෙවි කරගන්න අලෙවි කරන්නේදී භාවිතා වෙන දේවල් මොනවද කියන එක දෙවෙනි කොටස විදිහට අපි සාකච්ඡා කරනවා. සතුන්වෙනි කොටස තියෙන්නේ මේ මුල්ල නිමැවුම් අලෙවි කරන්න එක සිදු කරන සේවකයන් නැත්නම් මක්‍රින් භාෂාවෙන් කියනවනම් සැපයුම් කරවන කවුද සේවය ලබා දෙන්න. ඒ පුද්ගලයන්ව කොහොමද කළමනාකරණය කරන්නේ මොන වගේ දේවල්ද සලකා බලන්න ඕනේ. ඒකදී අපි රැකියා නිර්මාණයේ ඉඳන් රැකියා නිර්මාණයේ රසය ආකර්ෂණය බඳවා ගැනීම ඊට කාර්යඵල ඇගයීම පුහුණුව හා සංවර්ධනය විනය පරිපාලනය ගොඩක් මාතෘකා කතා කරා. ඒතර ඒ ඔක්කොම එකකට එක සම්බන්ධ එකක් මත එකක් යැපෙන දේවල් තමයි. කොමුණත් ඒ සියලු අංශ වලින් ආවරණය වෙන විදිහට ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙනවා. අපි දැන් පහුගිය සාකච්ඡා කරපු වෙද්දිත් අපි ඒක දැක්කා. එහෙනම් අපි බලමු එදා මම ඉතුරු කරපු ප්‍රශ්න පත්‍රවල ඉතිදාස් 18 මාර්තු ප්‍රශ්න පත්‍රයේ ටිකක් මම හිතන්නේ සාකච්ඡා කරා. ඉතුරු ටික බලමු. ඉතිදාස් 18 මාර්තු ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රොඩක්ට්ස් 4ක් ගැන. අයිරා අපි කතා කරලා තියෙනනේ අයිරා ගැන නේ. සැකෙවින් පැහැදිලි කරන්න. අයිරාවක් කාටද දෙන්නේ? මූලිකවම ජංගම ගිණුමක් තියෙන ගණදෙන කරේට. අයිරාවක ස්වභාවය මොකක්ද? මොනකටද දෙන්නේ? අයිරාව දෙන්නේ මූලිකවම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා නේ. කාරකතා. ඒතර අයිරාවක් කියන්නේ ජංගම ගිණුම විශේෂ ඉක්මවා ගිණුම පාවිච්චි කරන්න හැකියාව තියෙන ණයකට. ඒකේ ස්ථිර අයිරාද, తాවකාලික අයිරාද, පොලි අනුපාත, කාලය ඒවා සම්බන්ධයෙන් සඳහන් කරන්න ඕන. අයිරාවක් ගන්න සුදුසුකම් තියෙන පුද්ගලයා කවුද කියන එක සම්බන්ධයෙන් සඳහන් කරන්න. ජංගම ගිණුම මාස 6කට වඩා පවත්වාගෙන යන්න ඕන. යාපත්ත පවත්වාගෙන යන්න ඕන නේ. බැංකුව සමග හොඳ සබඳතාවයක් තියෙනවා. ඒක සුරකොම් මොනාරි භාවිතා කරනද ඒ සම්බන්ධයෙන් ඒ කරුණු ටික සැකෙමින් සඳහන් කරන්න ඕන. ලකුණු ගන්න. අනික හර කාඩ් පත් ඩෙබිට් කාඩ්. එතන මේක මේ බැංකුව විසින් හඳුන්වලා දීලා තියෙන බැංකු සහ වෙනත් මුල්‍ය ආයතන හඳුන්වලා දීලා තියෙන පහසුකම. ගණදෙන කරුට ඕනෑම අවස්ථාවක ඒ ආදාළ යන්ත්‍රයකින් සීමාවක් දක්වා. ඒක එක බැංකුවල සීමාව වෙනස් වෙන්න පුළුවන්. මේක පාස්වර්ඩ් එකක් පින් නම්බර එකක් නේ. පින් නම්බර එකක් හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ තියෙන අවදානම පැත්ත ගැන නේ, පහසුව ගැන මේ දේවල් සම්බන්ධයෙන් කතා කරනවා. ඊළඟට මේක භාවිතා කරන්න පුළුවන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. අන්තර්ජාතිකව භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ දේවල්. ජීවිත රක්ෂණ ලයිෆ් ඉන්ෂුරන්ස්. ඒතර මේක එක්තරා විදිහක මුල්ල නෙමෙයිම. ජීවිත රක්ෂණ කියන්නේ. මේක දැන් සම්ප්‍රදායික බැංකු නිමැවුම් වල දාන්න නැති අය මේක වෙයි දානවා. ඒතර ඒක අපේක්ෂා කරන්නේ ජීවිත රක්ෂණය අපේක්ෂා කරන්නේ යම්කිසි හදිසි අවස්ථාවකදී, අසනීප වෙච්ච අවස්ථාවකදී, මරණයකදී, අකර්මණ්‍ය වීමකදී යම් වන්දියක් නැවත ලැබෙනවා. මේකෙදි තියෙන ගැටලු තමයි වාරික නියම පරිදි යවා ගන්න බැරිනොත් එහෙම මේක මේක මොනවාද කිවිසුම කඩ වෙනවා. එතකොට මේ ප්‍රතිලාභ ලබා ගන්න බැරි වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රතිලාභ ලබා ගන්න ගියාම ආයතන වලින් රක්ෂණ සමාගම් වලින් ගැටලු ඇති වෙනවා. ඒක පැත්තක්. right? ඒවා ඊළඟට මේක භාවිතා කරන්න පුළුවන් ණයක ඇපයක් විදිහට. මේ කරුණු ටික සාකච්ඡා කරනවා. උකස් සේවාව. දැන් මේ උකස් සේවාව කියලා කිව්වාම අනිත් පැත්තේ පෝනින් කියලා දීලා තියෙනවා. ගොඩක් වෙලාවට වෙන වෙන උකස් වර්ග ගැන සඳහන් කරපු අවස්ථා දැක්කා.
මේක රන් බහන්ඩ ෆෝනින් කිව්වම රන් බහන්ඩ උකස් සේවාව. වෙන වෙන ගොඩනැගිලි ඉඩම් උකස් කරන එකක් ගැන කතා කරන්න එපා මේ ප්‍රශ්නයට උත්තර දෙනකොට. ෆෝනින් කිව්වම අනිවාර්යයෙන්ම ෆෝනින් කියන වචනේ හැම තැනකදම දීලා තිබුණා මේක රන් බහන්ඩ උකස් සේවාව. එන රන් බහන්ඩ උකස් සේවාවට අදාළ කරුණු ටික තමයි කියන්න ඕනේ. මේක ඇවිල්ලා ගනුදෙනු කරවන්ට ඉතාම පහසුවෙන් කෙටි කාලයකින් අඩුම ලියවිලි සංඛ්‍යාවක් සහිත ගන්න පුළුවන් ණය නිමවම. මේක ගන්න කවුද ගොඩක් වෙලාවට වෙනත් සුරකමු ඉදිරිපත් කරන්න බැරි ඕනෑම වර්ගයක ගනුදෙනු කරුවන්. ඒකෙදී වැඩියෙන්ම මේක භාවිතා කරන්නේ කවුද? ගෘහණියන්, කුඩා ව්‍යාපාරිකයන්, ඒ වගේ අයනේ. අනිත් පැත්තෙන් රන් භාණ්ඩ ඇපයට තියෙනවා රන් භාණ්ඩයේ වෙළඳපොළ වටිනාකමෙන් ප්‍රතිශතයක් දෙනවා වාරික විදිහට ගෙවන්න පුළුවන් වසර අවසානයේදී බේර ගන්න පුළුවන් එහෙම නැති වුණොත් එහෙම ප්‍රසිද්ධ වෙන්දේසි කරනවා ඒ ටික තමයි උකස් සේවාව සම්බන්ධයෙන් ලියන්නේ රයිට් 6 වෙනි ප්‍රශ්නය මොනවද කියන්නේ වී වගා කරන ගොවීන් නේ ඉහළ ගහනක් තියෙනවා අඩු බැංකු ගණත්වයක් තියෙන දුරස්ථ ප්‍රදේශයක ශාඛාවක් විවෘත කරන්න දුරස්ථ ප්‍රදේශයක ශාඛාවක් විවෘත කරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ ශක්්‍යතා අධ්‍යයනයට අනුව ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම ඉතා හොඳ විභවයක් පවතී මේකට අදාළ මේ වගේම ප්‍රශ්නයක් තියෙනවා 2021 ඒක සාකච්ඡා කරමු මේක කරලා. දැන් දීලා තියෙනවා යම් නිර්ණායක වී වගා කරන ප්‍රදේශයක්. ගොවියෝ වැඩියෙන් ඉන්න දුරස්ථ ප්‍රදේශයක්. බැංකු ගණන්තය අඩුයි. දීලා තියෙනවා මූලිකව. ශක්තිතා අධ්‍යයනයට අනුව ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට හොඳ විභවයක් තියෙනවා කියනවා. පළවෙනි එක අහන්නේ බැංකු ගණන්තය කියන්නේ මොකක්ද? සහ මුල්‍ය අන්තර්ගත භාවය සඳහා ඒකට වැදගත් වෙන්නේ ඒ කියන එක ගැන අපි සාකච්ඡා කරා. මොකද්ද බැංකු ගණන්තය කියන්නේ? බලන්න කවුරු හරි එවන්න මැසේජ් එකක් බැංක් ඉන්ඩෙන්සිටි කියන්නේ මොකක්ද? banking density. Oh, message එකක් යවන්න එහෙම නැත්නම් කවුරු හරි mic එක on කරලා කියන්න. banking density අපි සාකච්ඡා කරා. ජනගහනයේ ලක්ෂයකට තියෙන බැංකු සංඛ්‍යාව නේ. ලක්ෂයකට තියෙන බැංකු සංඛ්‍යාව. banking density. මොකක්ද ඒක ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් එකට තියෙන සම්බන්ධය? what is financial inclusion කියන්නේ මොකක්ද? විධිමත් මුල්‍ය පද්ධතියට රටේ පුරවැසියන් සම්බන්ධ කර ගැනීම. දැන් බැංකින් ඩෙන්සිටි එක වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ? නම් අනිවාර්යයෙන්ම ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් එක වැඩි වෙනවා නේ. ඒ දෙක අතර තියෙන්නේ ධනාත්මක සම්බන්ධතාවය. ධනාත්මක සම්බන්ධතාවය. ඊළඟ එක තමයි ගැමියන්ට සිය වගා කටයුතු සඳහා ප්‍රමාණවත් අරමුදල් නොමැත. ඒතකොට ඒගොල්ලන්ට ප්‍රාග්ධනය නැහැ. ඉතුරුම් පුරුද්දක් ඔවුන් අතර නැත. මෙම ගැමියන් අතර ඉතුරුම් පුරුද්ද කුළු ගැනීම සඳහා යෝජනා කරන සැලැස්ම මොකක්ද? ඔව් දැන් මේගොල්ලන් මොනවා වුණත් මේගොල්ලන්ට මේ තමන්ගේ අස්වැන්න විකුණලා යම් මුදල් ප්‍රමාණයක් කාලීනව සීසනලි ලැබෙනවා නේ. දැන් කන්න දෙකම වගා කරොත් එහෙම ඒ කන්න දෙකෙන්ම මාස 6න් 6ට ආදායමක් ලැබෙනවා. නමුත් ඒගොල්ලන්ට ඉතුරු කිරීම පුරුද්දක් නැහැ. ඒගොල්ලෝ කරන්නේ මේ එක්කෝ වී ගන්න එක්කෙනාගෙන්ම ණය අරගෙන ඉවරලා වගා කරලා ඊට පස්සේ ඒවා වී වලට හිලව් කරනවා. ඒ වගේ ජීවන රටාවක් තියෙනවා. ඉතින් මේගොල්ලන්ට හදිසියකට
උදව් කරගන්න එහෙම නැත්නම් මුල්‍ය පහසුකම් සපයන්න කෙනෙක් නැහැ. ඉතින් මේ ගොල්ලන්ගේ තුල තියෙනවා විභවයක් මේක දියුණු කරගන්න පුළුවන්. ඒතර අහන්නේ මේ අලුත් බැංකුවට මොනවද කරන්න පුළුවන් කියලා. මොකක්ද ඉස්සෙල්ලම කරන්න ඕනේ මේගොල්ලන්? දැන් මුල්‍ය සාක්ෂරතාවයක් නැතුව ඇති මේ. එහෙනම් මුල්‍ය සාක්ෂරතාවය ලබා දෙන්න ඕනේ නම් ඉස්සෙල්ලම කරන්න වෙන්නේ දැනුවත් කිරීමේ වැඩසටහන. එතනදී ප්‍රජානායකයන් පන්සලේ ස්වාමීන් වහන්සේ නැත්නම් පල්ලියේ ෆාදර් ගමේ වැඩිහිටියෝ ගොවි සමිති එකතු කරගෙන දැනුම්වත් කිරීම කරන්න ඕන. ඒතර ඒගොල්ලන්ගේ අස්සන්න නැල්ලා මේ ආවම මුදල් ඒකෙන් ගිණුම් මරීම තැන්පත්තු වෙනත් ගිණුම් ඇරීම සුළු වශයෙන් කරන්න. ඒතර දරුවන් සඳහා කුඩා දරුවන් සඳහා ගිණුම් කරලා ඒකට මාසිකව හෝ එකවර හෝ මුදල් තැන්පත් කරගෙන මාසයෙන් 6ට මේගොල්ලන්ට ආදායම් එන්නේ. ඒ වගේ දේවල්. ඒතර මේගොල්ලන්ට බැංකුවක තියෙන වැදගත්කම බැංකුවකින් මොනවද කරගන්න පුළුවන් නේද? අනිත් පැත්තෙන් බැංකුවෙන් ලබා දෙන අසන නිලමේපස මුදල් ලබාගෙන සිය ණය වාරික පීම සඳහා සිය නිෂ්පාදනයෙන් අලෙවි කිරීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් නැහැලු. අන්න ඒතර මේක මොකද කරන්නේ? මේකදී අපි කොහොමද වැඩ කරන්නේ? ඒ ඇත්තටම බැංකුවට පුළුවන් වෙනවා එක්ක රාජ්‍ය ආයතන සම්බන්ධ කරන්න මිලදී ගැනීම සඳහා වී මිලදී ගැනීම සඳහා. එහෙම නැත්නම් බැංකුවට සම්බන්ධ මෝල් හිමියන් ඉන්නවා වී මෝල් හිමියන්. ඒගොල්ලොත් එක්ක සම්බන්ධීකරණයක් ඇති කරගෙන අසන්න නෙළුවයන් පස්සේ ඒවා මිලදී ගන්න සහ ඊළඟට ඒවා බැංකු ගිණුමක් කරා යන්න නේ. දැන් මෙතන තියෙන කාර්යක්ෂම ක්‍රමවේදයක් නේ. ඒතකොට ඒ අතර ඒ සම්බන්ධතාව ඇති කරගෙන යන්න. අනිත් පැත්තෙන් අසන්න නෙලපු ගමන් ඔක්කොම අලෙවි කරන්න ගියාම අසන්න මිල අඩු වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට අපිට පුළුවන් අසන්න ගබඩා කරලා තබා ගන්න පුළුවන් යම්කිසි පහසුකමක් සලකන්න. ඔඩපණ වගේ. ඒතකොට වරින් වර අසන්න විකිරීමෙන් ඒකට ප්‍රමාණවත් ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒවැනි සම්බන්ධීකරණ වැඩසටහනක් සහ අසන්න කල් තබා ගන්නවා නම් ඒකට අවශ්‍ය වැඩපිළිවෙලක් ණය පහසුකමක් සපයන එක තමයි මූලිකම කරන්න පුළුවන්. මේ එක පැත්තකින් common sense පාවිච්චි කරලා ලියන්න පුළුවන් පිළිතුරු. ඒකට වැඩියෙන්ම මේ අපි ස්ටඩි කරපු ඒවා මතම පදනම් වෙලා නෙමෙයි ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව බැංකුකරුවෙක්ට ලියන්න පුළුවන් දේවල්. ඒ නිසා ඒක තේරුම් අරගෙන උත්තර ලියන්න මේවට. අනෙකුත් බැංකු සමග තරඟකාරී ලෙස ප්‍රදේශීය ගනුදෙනුකරුවන් ආකර්ෂණයට මොනවද කරන්න ඕන? මේ ඇවිල්ලා මාකටිං මේ කොමියුනිකේෂන් ප්‍රෝග්‍රෑම් එක. අලෙවි සංනිවේදන කාර්යයක් කරන්න වෙන. කොහොමද කරන්න පුළුවන් මෙවැනි කණ්ඩායමක් එක්කලා? පළවෙනි එක තමයි ඩෝර් ටු ඩෝර් නේ. වීකෙන්ඩ්ස් වල හරි අවස හරි ගැමියන් හම්බ වෙලා ගෙවල් වලට ගිහිල්ලා කතා බහ කරලා ඒ අදාළ උපදෙස් ලබා දෙන එක. එහෙම නැත්නම් ගැමියන් එකතු වන ස්ථානවල පන්සලේ වෙන්න පුළුවන්, පල්ලියේ වෙන්න පුළුවන්, ප්‍රජාශාලාවේ වෙන්න පුළුවන්, ගොවි සමිතියේ වෙන්න පුළුවන්, සමූපකාරයේ වෙන්න පුළුවන්. එකතු වෙන තැන්වල ඔවුන්ට රැස්වීම් සංවිධානය කරලා අවශ්‍ය පහසුකම් නැත්නම් දැනුවත් කිරීම. ඊළඟට අපිට පුළුවන් ලීෆ්ලට් එකක් නිර්මාණය කරලා බෙදා හැරීම. ඊළඟට අපිට පුළුවන් දැන් පාසලක ඉන්නවා නම් දැන් මේ ගොල්ලන්ගේ දැනුම තේරුම තියෙන දරුවෝ ඉන්නවනේ. පාසල තුල ඉතිරි කිරීමේ අගය ඒවා සංවිධානය කළා ඒක දැනුම දරුවන් හරහා දෙමව්පියන්ට යවන්න පුළුවන්. ඒ වගේම මේ හොඳ සම්බන්ධකම් ගොඩනගා ගන්න ඒගොල්ලන්ගේ විවිධ සංස්කෘතික අංගති ඔය ගම්වල එහෙම තියෙයි මේක එක සංස්කෘතික අංග අවුරුදු උත්සව වෙන්න පුළුවන් වෙසක් උත්සව වෙන්න පුළුවන් වෙන වෙන දේවල් වෙන්න පුළුවන් ඒවට ආධාර උපකාර කරලා ඊළඟට පාසලට ස්පොන්සර්ෂිප් එකක් පාසල් තියෙනවා ඒවට ස්පොන්සර්ෂිප් රෝහලක් තියෙනවා නම් ඒවට ස්පොන්සර්ෂිප් ඒ වගේ දේවල් දීලා ඉවරලා මේ ගැමියන් සමග හොඳ සම්බන්ධතාවයක්
ගොඩනගා ගන්න පුළුවන්. මොකද ඕවා තමයි අලෙවි ප්‍රචාරක වැඩසටහන. ලීෆ්ලට්ස්, door to door campaign, ඊළඟට seminars, personal sellings, ඒ වගේම sponsorships. ඒ වගේ මුල්ලෙම තීරණ අපි දැන් මේ 20යි 21 ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි බලමු මේක මොකක්ද කියලා. හතර POR බැංකුව සිය ශාඛා ජාලය පුළුල් කිරීම සඳහා කටයුතු කරමින් සිටින අතර අලෙවි කළමනාකරු ලෙස ඔබට එම ව්‍යාපෘතියේ සැලැස්මක් සකස් කරන ලෙස පැවරී ඇත. දැන් මේක ඇවිල්ලා මේ ප්‍රායෝගිකව කරන්න තියෙන දෙයක්. මේක මේ තියරි පැත්තෙන් ගන්න තියෙන දෙයක් නෙමෙයි. අතරම තියරිටිකලි මේකට උත්තර ලියන්න මේට වඩා ප්‍රායෝගිකව මොනවද කරන්න ඕන කියන එක තමයි තියෙන්නේ. ඒකෙන් පොඩි පොඩි කැලේ තමයි තියරි වලින් ගන්න දෙන්නේ. ව්‍යාපෘති සැලැස්මක්. නව ශාඛාව සඳහා යෝග්‍යතම ස්ථානය තෝරා ගැනීම පිළිබඳ ක්‍රියාන්විත සැලැස්ම. නව ශාඛාව සඳහා යෝග්‍යතම ස්ථානය කොහොමද තෝරගන්නේ? මුලින්ම මොකද්ද කරන්න ඕන? ශාඛාව විවෘත කරන්න එක ගැන. දැන් ගොඩක් අය බැංකින් ඩෙන්සිටි ගැන විතරයි කතා කරලා තිබුණේ. feasibility ශක්්‍යතාව අධ්‍යයනය කරන්න ඕන නේද? මේ එතකොට ඒ ශක්්‍යතා අධ්‍යයනය තුළ ශක්තියින් දුර්වලතා ඒ සියලු දේවල්ම ආවරණය වෙනවා. ඊළඟට අපිට බලන්න පුළුවන් මේ මොන වගේ ගනුදෙනුකරුවන් වර්ගද අපිට තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය වෙන නිමැවුම් ඉදිරිපත් කරන්න පුළුවන් දැනුම, හැකියාව, නිමැවුම් අපි ගාව තියනවාද කියන එක. ඒ ශක්්‍යතා අධ්‍යයනයේදීත් ඒක එනවා. ඊළඟට බැංකින් ඩෙන්සිටි එක බලන්න පුළුවන්. කොච්චර බැංකු තියෙනවද? ඊළඟට කොම්පිටිෂන් එක, තරඟකාරීත්වය නේ? ඊළඟට අනෙකුත් ඇමිනිටිස්, ඒ කියන්නේ අනෙත් පහසුකම් මොන වගේද? ප්‍රවාහනය, ඒ කියන්නේ මාර්ග ඇක්සස්, ප්‍රවාහන, ජල, විදුලි, ඒරියා එක, ලොකේෂන් එක, ඒ සම්බන්ධ දේවල්. ඒ වගේම අප්‍රූවල් එක, සෙන්ට්‍රල් බැංක් අප්‍රූවල් එක ගන්නනේ. ඊළඟට අදාළ ප්‍රාදේශීය අධිකාරීන්ගෙන් අප්‍රූවල් ගන්න එක. මෙන්න මේ වගේ දේවල් සම්බන්ධයෙන් තමයි මූලිකවම සාකච්ඡා කරන්න ඕන. ස්ථානය තෝරා ගැනීම සහ ක්‍රියාන්විත සැලසුම් කරන පසු ශාඛා පිහිටුවීමට ඔබ විසින් කියා කළ යුතු ආකාරය. පූර්ව අවශ්‍යතා. මොනවද පූර්ව අවශ්‍යතා? මේ ශාඛාවක් මෙතෙන්ට එනවා කියලා අදාළ ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීම වේලාසනින් කරන්න. ඊළඟට අපිට පුළුවන් නම් ගනුදෙනුකරුවන් අතරට යන අපේ බැංකුව අරගෙන යන්න මාකට් පෙනට්‍රේෂන් එක. මොනවා හරි ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් ඒගොල්ලෝ අතර ප්‍රචාරය කළා ඒගොල්ලන්ව ඒකට ආකර්ෂණය කර ගැනීම. ඊළඟට අපිට පුළුවන් ඔය කියන මේ රාජ්‍ය ආයතන තියෙනවා මේ පළාතේ ප්‍රදේශවල. රාජ්‍ය ආයතන සමග සම්බන්ධකම් ඇති කරගන්න. ඊට පාසල් සමග සම්බන්ධකම් ඇති කරගන්න නේ. CSR ප්‍රොජෙක්ට් කරලා ප්‍රදේශයේ පුද්ගලයන්ගේ අවධානය දිනා ගන්න. ඒ මූලික අවශ්‍යතා ටික සකස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තට මේක ප්‍රචාරණ වැඩසටහනක්. එදා ශාඛාව විවෘත කරන්න ඉස්සෙල්ලා කරන ප්‍රචාරක වැඩසටහන. ඒතර මේ ප්‍රචාරණය සඳහා තියෙන දේවල් භාවිතා කරන්න ඕන මේකට උත්තර ලියන්න. ඊළඟ එක තමයි ශාඛාව විවෘත කරන දිනේදී කරන්න ඕන දේවල් මොනවද කියලා අහනවා. ඒතර භූමිය අලංකාර කරන්න ඕන නේ. භූමිය අලංකාර කරන්න ඕන. ඊළඟට ශාඛා විවෘත කරන දින ගනුදෙනුකරුවන්ට ආරාධනා කරන්න. ඊළඟට ප්‍රදේශීය ප්‍රභූන්ට සමිති සංවිධාන ඒ වගේ දෙවිට ආරාධනා කරන්න. එදාට යම්කිසි සංකේතාත්මක
ගිනුම් විවෘත කිරීමක්, ඒ ගිනුම් විවෘත කරපුවාට තෑගි දීමක්, කුඩා දරුවන්ට තෑගි දීමක්, ඒ වගේ දේවල් කරන්න ඕනේ. ප්‍රචාරණය කරන්න ඕන ශාඛා විවෘත කරන දිනය දා පුවත්පත්වල, ගුවන්විදුලියේ තියෙන ප්‍රචාරක මාධ්‍යවල ප්‍රචාරය කරන්න ඕන. වෙන මොනවද තියෙන්නේ? එන ගනුදෙනුකරුවන්ට සංග්‍රහයක් සූදානම් කරන්න ඕන. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඊළඟට තියෙන්නේ ඇරඹීමෙන්, ව්‍යාපාරික කටයුතු ඇරඹීමෙන් අනතුරුව ශාඛාවේ ක්‍රියා කටයුතු පුළුල් කිරීමට මොනවාද පශ්චාත් අලෙවිකරණ සැලසුම්. ඔන්න ඊළඟට තමයි දැන් ආයෙම ගනුදෙනුකරුවන් අතරට යන්නේ. මොන වගේ දේවල්ද කරන්නේ? ඩෝර් ටු ඩෝර් කැම්පේන් කරන්න පුළුවන්. ආයෙ ස්පොන්සර්ෂිප්ස් තියෙනවා. එතකොට බැංකුව ඇතුලේ ගනුදෙනුකාර සේවාව ඉතාම විශිෂ්ට ආකාරයට පවත්වාගෙන යනවා. නේ? CSR ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන්. ක්‍රොස් සෙලින් වැඩි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ගොඩක් කරලා අපිට පුළුවන් විවෘත කරාට පස්සේ බැංකුව තවදුරටත් අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. බැංකුව තුළ තවදුරටත් අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. මේකට දාල සමාන ප්‍රශ්නයක්. එකම ආකාරයේ ප්‍රශ්න විවිධ මූණුවරින් ඉදිරිපත් කරන හින්දා මේ ගොඩක් වෙලාට මේවට උත්තර ලියද්දී දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න. මුල්‍යමය තීරණ ගැනීමේදී සහ මුල්‍යමය උපදෙස් අපේක්ෂා කිරීමේදී ගනුදෙනුකරුවන් බොහෝ දුරට නිමැවුම් සහ සේවාවන්ට අදාළ ප්‍රචාරණ දැන්වීම් වල බලපෑමට ලක් වේ. වෙළඳ ප්‍රචාරණයේ මුල්‍ය සේවා මුල්‍ය සේවා සහ ණය අලෙවිකරණ ස්ථානයන් පිළිබඳ වැදගත් භූමිකාවක් සිදු කරන ලබයි. තවද වෙළඳ ප්‍රචාරක දැන්වීම් ගනුදෙනුකරුවන් ආකර්ෂණය සහ ඔවුන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි නිර්මාණය කර ඇත. සියලුම මාධ්‍ය තුළ මුල්‍ය නිවැරදි සහ සේවාවන් ප්‍රචාරය කිරීමෙන් අනුකූලව පැවති යහපත් පරිචයන් සැකෙමින් දක්වන්න. මුල්‍ය සේවා ප්‍රචාරණය කිරීමේදී තියෙන උන යහපත් පරිචයන් මොනවද කියලා අහන්නේ. දැන් මේකම තමයි 21 පස්වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස. සදාචාරාත්මක නොවන ප්‍රචාරයන් පිළිබඳ මේකෙත් 4 වෙනි කොටස තියෙනවා. නොමග යවන සුළු සදාචාරාත්මක නොවන ප්‍රචාරණ දැන්වීම පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුවේ නිකුත් කර ඇති මඟ පෙන්වීම. මේ 7 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස 21 5 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටසත් සමානයි. අපි එතෙන්ට ඉස්සෙල්ලා මුල එක බලමු. යහපත් පරිචයන් මොනවාද? මේ මුල්‍ය නිමැවුම් වල තියෙන සියලුම ගුණාංග වාසිදායක දේවල් වගේම අවාසිදායක දේවල් සම්බන්ධයෙන් බැලන්ස්ඩ්. හරි? යම්කිසි මධ්‍යස්ථ ආකාරයේ ප්‍රචාරණයක් දෙන්න ඕන. අනවශ්‍ය විදියට වාසිදායක දේවල් රුපල ගනුදෙනුකරුවන් නොමග ෆයිනෑන්ෂල් මිස්සෙලින් වල ප්‍රශ්න මෙතන තියෙන්නේ. ඒ වගේම ටර්ම්ස් කන්ඩිෂන්ස් පැහැදිලිව දක්වන්න ඕනනේ. මේ සම්බන්ධයෙන් මොනවද සමාජයේ තියෙන මේ විවිධ පුද්ගලයන් පුද්ගල ප්‍රතිරූප භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ පුද්ගල ප්‍රතිරූප වලට රැවටිලා එහෙම නැත්නම් පුද්ගල ප්‍රතිරූප අනුකරණය කරන පුද්ගලයන් මේකට එන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රචාරණය කිරීමේදී ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන්න ඕන අනිවාර්යයෙන්ම රේටින් එක. ඒ වගේම මේ බැංකුවේ රේටින්ස් වගේම ලියාපදිංචි සම්බන්ධයෙන් තහවුරු. ඒ වගේ දේවල් මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල සම්බන්ධයෙන් දැන් ඔයගොල්ලෝ අහලා ඇති ඇඩ්වර්ටයිස්මන්ට් ගියාට පස්සේ අර වේගෙන් කියාගෙන යනවා මහා බැංකුවේ ලියාපදිංචිය සම්බන්ධයෙන් නේ. ඊළඟට ගනුදෙනුකරුවන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන්න ඕනේ. මේ වගේ දේවල් තමයි.
දෙක එක එක වර්ගයේ මාධ්‍ය තුලින් ප්‍රචාරණය කරන අන්තර්ජාලය හරහා කරන විවිධාකාරයේ ප්‍රචාරණ ක්‍රම පිළිබඳ පැහැදිලි කරන්න. දැන් මේකම අපිට ගන්න පුළුවන් පස්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස ප්‍රචාරණය මිස ජනමාධ්‍යයන් සහ ඩිජිටල් තාක්ෂණ භාවිතයේදී ඇති වෙනස්කම් කියලා. ඒතර මේක මොකද්ද ඩිජිටල් මාධ්‍ය වලින් ප්‍රචාරණය කිරීමේදී තියෙන වාසි? එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ අන්තර්ජාලය හරහා කරන විවිධ ප්‍රචාරණ වෙබ් බැනර්ස් නේ එකක්. ඊළඟට අපිට පුළුවන් වීඩියෝ YouTube ඒ වගේ හරහා වීඩියෝ භාවිතා කරන්න පුළුවන්. online advertisement, right? social networking, ඒ වගේ micro blogging services Twitter වල ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ඩිජිටල් මාධ්‍ය. එතකොට දැන් මේකේ මේ අනිත් කාරණා තමයි වාසි අවාසි සම්බන්ධයෙන් දැනුවත් කිරීම මේ සඳහන් කිරීමක් කරන්න ඕන. මේ වගේ ප්‍රශ්නකදී වාසි අවාසිත් සඳහන් කරන්න ඕන. මොනවාද ඩිජිටල් මාධ්‍යයේ තියෙන වාසිය? cost effective, වේගවත්. ඒ වගේම අපිට අවශ්‍ය විදිහට ඉක්මනින් මේ දැන්වීම වෙනස් කරන්න පුළුවන් නේ. වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ යාවත් කාල කරන්න පුළුවන්. ගොඩක් දෙනා අතරට පැතිරෙනවා. අනිත් එක වඩාත්ම වාසිය තමයි අපිට ගන්න පුළුවන් ෆීඩ්බැක් එකක් ඒ වෙලාවේ. ඒ වෙලාවෙම ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන්. ඒ අනුව අපිට වෙනස් කර ගන්න පුළුවන්. ගණන්කරුගේ ෆීඩ්බැක් එක අපිට තියෙනවා. ඉතින් දැන් ජනමාධ්‍ය ගත්තොත් එimhe ඒ තියෙන ගති ලක්ෂණ ජනමාධ්‍ය වල ඉක්මනට වෙනස් කරන්න බෑ. හැබැයි පුළුල් පරාසයක පැතිරෙනවා ඒ පුවත්පත හෝ මොකක් හරි මේ අදාළ සංග්‍රහව යන ආකාරය අනුව. වියදම වැඩි. තරුණ පරපුරට ආකර්ෂණය කරගන්න නම් ඩිජිටල් මාධ්‍ය තමයි වැදගත් වෙන්නේ. නිශ්චිත මුල්‍ය නිමා වූ සේවාවන් ප්‍රචාරක පත්‍රිකා බෙදා හැරීමේ වාසි අවාසි. එතකොට මේ කියන ලීෆ්ලෙට්ස් ගැන. ඒකේ වාසි අවාසි. ප්‍රචාරක පත්‍රිකාව මොනවද තියෙන වාසි? cost effective. ඒ වගේම මේ ආකර්ෂණීය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රචාරක පත්‍රිකා කාට හරි දීලා ඒකේ විස්තර සඳහන් කරන්න පුළුවන් අමතර විස්තර. ඒ වගේම පුවත්පත් එක්කලා බෙදා හරින්න පුළුවන්. ඒ වගේ අවාසි මොකද්ද? මේ තොරතුරු ඉක්මනට වෙනස් කරන්න බෑ. හින්දා ඔබ්සොලීට් වෙන්න පුළුවන් නේ. ඒ වගේම කුඩා ප්‍රමාණයයි මේ අවශ්‍ය තොරතුරු දාන්න පුළුවන් වෙන්නේ. ඒකට ලොකු එෆර්ට් එකක් ගන්න වෙනවා. සමහරට මේවා ගේම් එකට බෙදන්න භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල්. නොමග යවන්න සුළු සදාචාරාත්මක නොවන ප්‍රචාරක දැන්වීම. මොනවද මේ සදාචාරාත්මක නොවන ප්‍රචාරක දැන්වීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ මඟ පෙන්වීම. කස්ටමර් චාට් එකේ ඩිරෙක්ෂන්ස් තියෙනවා. ඒවා ෆලෝ කරන්න ඕන. ඊළඟට වරින් වර ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මඟ පෙන්වීම කරනවා. ඒවා ෆලෝ කරන්න ඕන. ගනුදෙනුකරු මිස්ලීඩ් කරන වගේ දැන්වීම් දාන්න බෑ. දැන් උදාහරණයක් විදිහට වසර 5කින් තැන්පතුව දෙගුණයක් වෙනවා. ඒකෙදි AER එක සඳහන් කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම AER සඵල පොලී අනුපාතිකය සඳහන් කරන්න වෙනවා. ඒ වගේම ගනුදෙනුකරුවන්ට හෝ මේ වෙනත් ජන කොට්ටාසයකට හානිදායක දේවල් අන්තර්ගත කරන්න බෑ දැන්වීමකට. නිවැරදි තොරතුරු දෙන්න ඕන. terms and conditions කියන ඒවා තියෙනවා නම් ඒවා පැහැදිලිවම සඳහන් වෙන්න ඕන දැන්වීම තුල. මේ වගේ දේවල් තමයි සදාචාරාත්මක නොවන
යහපත් පරිචයන් කියන එකම තමයි මේ හතරවෙනි එකේ තියෙන්නේ. භාවිතා කරන්න ඕන දේවල් මොනවද කියන්නේ. 8 ඔබ ශාඛාවක කළමනාකරුවෙකුළු විද්‍යුත් තැපෑල මගින් ඉල්ලලා තියෙනවලු මේ රුපියල් මිලියන 1.5 ගෙනීමක් තෙවන පාර්ශවයකට යවන්න කියලා. එදිනම ප්‍රේෂණය කරන්න. විද්‍යුත් තැපෑල මගින් මෙවැනි උපදේශයක් ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ලියවිල්ල පිළිබඳව සැකයෙන් සඳහන් කරන්න. මොකක්ද? ගනුදෙනුකරුගේ ගිණුමෙන් අඩු වෙනවා මේක. දැන් මේක එකක් තියෙන්නේ කම්ප්ලයන්ස් මේ මැටර් එක මේකේ තියෙනවා. හේතුව තුන්වෙනි පාර්ශවයකට තමයි යන්නේ. එවනම් මේ දැන් මෙතනදී අපිට ඒක සලකන්න වෙන්නේ නැහැ. මෙතන අහන්නේ වෙන එක කම්ප්ලයන්ස් එක අපි ඩෙක්ලරේෂන් එකක් කරගෙන ඒතර යා ඊමේල් එකෙන් ඩෙක්ලරේෂන් එක කරන්න පුළුවන්. ඩෙක්ලරේෂන් එක කරොත් එimhe කම්ප්ලයන්ස් රික්වයර්මන්ට් එක තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ ගනුදෙනුකරු ඊමේල් මගින් යවන්නේ විද්‍යුත් තැපෑල. හරිද? ඒතර එයා ඊමේල් මගින් දැනුම් දෙන එක අපි කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන මෙහෙයුම් ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. මෙතනදී අරක සඳහන් කරන්න පුළුවන් අපි උපකල්පනය කරනවා ඩෙක්ලරේෂන් එකක් අරගෙන එවන පාර්ශවයකට යවන්න ඩෙක්ලරේෂන් එකක් එයා දෙනවා කියලා. ඒතර කම්ප්ලයන්ස් රික්වයර්මන්ට් එක සැටිස්ෆයි වෙනවා. දැන් මෙතනින් කොහොමද මේ උපදේශය විද්‍යුත් තැපෑලෙන් ක්‍රියාත්මක කරන්නේ? ඒතර විද්‍යුත් තැපෑලේදී අත්සන දාලා යවන්නත් පුළුවන්, අත්සන නැතුව යවන්නත් පුළුවන්. ගණදෙනකරු වටිනා ගණදෙනකරුවෙක් අපි දන්නවා යාව. දැන් යාගේ ඉල්ලීම අපි ඉටු කරන්න ඕන. මොන මූලිකම ගන්න උන් ලියවිල තමයි letter of indemnity හානි රක්ෂණය. මේ ක්‍රියාව නිසා යම් හානියක් බැංකුවට වුණොත් ඒක මුල්‍යමය හානියක් හොඳයි. බැංකුව ආරක්ෂා කරනවා කියන එක සහ ඒ වගේම මේකෙන් ගෙන්න ගන්න ඕන ඉක්මනටම මෙයාගේ මේ දෙවෙනි එක තමයි බැංකුව එදිනම මෙයාගේ මේ ගෙන්න ගන්න වෙනවා ෆැක්ස් මගින් තහවුරුවක් ගෙන්න ගන්න වෙනවා. ඩොකියුමන්ට් එක සයින් කරලා ෆැක්ස් මගින් ගෙන්න ගන්න වෙනවා. ඒ විදිහට කරත් ඊට පස්සේ ඉන්ඩෙම්නිටි එක අනිවාර්යයෙන්ම ඉන්ඩෙම්නිටි එක ගන්න නම් අනිවාර්යයෙන්ම මේක අත්සන් කරපු ලියවිල්ලක් නේ වෙන්නේ. ඉන්ඩෙම්නිටි එක අත්සන් කරපු ලියවිල්ලක් වෙන්නේ. ඒක ෆැක්ස් මගින් ගෙන්නගෙන පසුව එකේ ඔරිජිනල් එකක් ගෙන්න ගන්න ඕන. ඒතර මේක කරන්න පුළුවන් ආකාරය තමයි තියෙන්නේ. මේක කොහොමද යවන්න පුළුවන් ආකාරය? ඉන්ටර්බැංක් වෙන බැංකුවකට නේද? ඔව් වෙනත් බැංකුවකට. ඉන්ටර්බැංක් ට්‍රාන්සැක්ෂන්ස් RTGS වලින් යවන්න පුළුවන්. ඒ වගේම SWIFT එකෙන් යවන්න පුළුවන් නේ. RTGS charges රුපියල් 1000යි සාමාන්‍යයෙන්. සහ SWIFT common electronic fund transfer switch එකෙන් යවනවා නම් 50ක් වගේ අය වෙනවා. ඊට එකේ සඳහා ලියවිලා තිබේ සලකා ගණනකරු සහ ගණනකරු සුරක්ෂිත ගණනුව සුරක්ෂිතව සිදු කිරීම සඳහා අතිරේක පූර්වාක්ෂණ මොනවාද? සයිබර් අපරාධ. දැන් මේ ඉන්ඩෙම්නිටි එක තියෙනවා. ඊට පස්සේ මේක විද්‍යුත් මාධ්‍යයෙන් හුවමාරු කරද්දී භාවිතා කරන්න ඕන precautions මොනවද කියලා අහන්නේ. මේ අනිත් පැත්තෙන් අහන්නේ සයිබර් ක්‍රයිම්ස් ගැන මේ අහන්නේ. මොනවද සයිබර් ක්‍රයිම්ස් කියන්නේ? විද්‍යුත් හුවමාරු මාධ්‍යවලදී එහෙම නැත්නම් විද්‍යුත් මාධ්‍ය භාවිතා කිරීමේදී ගණනකරුවන්ගේ තොරතුරු වලට මුදල් වලට වෙන්න පුළුවන් අපරාධ හානි තමයි සයිබර් අපරාධ කියන්නේ. උදාහරණ විදිහට hacking, phishing, spamming, social engineering ඒ වගේ දේවල් offenses. මේවා නිසා වෙන්න පුළුවන් ගණනකරුගේ තොරතුරු වෙනත් පාර්ශවවලට යනවා. ගණනකරුගේ ගිණුමේ ශේෂය වරකම් කරනවා.
ඒ වගේම ගනුදෙනුකරු බියබැද්දීම් වලට භාවිතා කරන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉලීගල් ඇක්ටිවිටීස් වලට භාවිතා කරන්න පුළුවන්. ඒතර මේක ගන්න පුළුවන් පූර්ව රක්ෂණ මොනවද? ෆයර්වෝල්, සයිබර් ක්‍රයිම් පොලිසි එකක් හොඳ තියෙනවා නේ, ඒක වළක්ව ගන්න පුළුවන්. සිකියුරිටි පොලිසි එකක් තියෙනවා නම් ඒවා ක්‍රියාත්මක කරන්න ඕන. ගණන්දරකරුවට සිය උපදෙස් ලිඛිතව ලබා දී නොහැකි නම් ඔබ යෝජනා කරන විකල්ප ක්‍රමය මොකක්ද? මේ යන්නේ ඩෝර් ටු ඩෝර් බැංකින් පිළිබඳව පැහැදිලි කරන්න කියන එක. ගණන්දරකරු පොඩ්ඩක් ප්‍රශ්න පැටලෙලි. නමුත් මෙතන තියෙන්නේ ඩෝර් ස්ටෙප් බැංකින් කියන්න මොකක්ද කියනකොට පළවෙනි කොටසත් දෙවෙනි කොටසත් අතර සම්බන්ධයක් නැහැ. උතන වෙන්න ඕන ගණන්දරකරුවෙකුට බැංකුවට ඇවිල්ලා තමන්ගේ ගණන්දෙනු කරගන්න අපහසු නම් මේ මොකක්ද විකල්ප ක්‍රම කියන එක. ඩෝර් ස්ටෙප් බැංකින් කියන එක අනිත් පැත්තට බැංකුවට ගණන්දෙනුකරු එනවා වෙනුවට බැංකුව යනවා ගණන්දෙනුකරු ළඟට. ඩෝර් ස්ටෙප් බැංකින් ඒක ඉතින් විස්තර කරන්න. එතන ඩෝර් ස්ටෙප් බැංකින් වලදී පාම් ටොප් බැංකින් ඒ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වෙලෙම තහවුරුවක් දෙන්න පුළුවන්. ගණන්දෙනුකරුට හොඳ සම්බන්ධතා පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේ කරුණු තමයි පැහැදිලි කරන්නේ. මම සාකච්ඡා කරන්න මේ 21 ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නය. බැංකු සහ මුල්‍ය ආයතන වල සමාන මුල්‍ය නිර්මාණ සඳහා එකිනෙකා අතර පවත්න අධික ව්‍යාපාරික තරඟකාරීත්වය හේතුවෙන් මෙවැනි මුල්‍ය නිමැවුම් නිර්මාණය කිරීමේදී හැකියතාක් දුරට ගනුදෙනුකරුවන් සඳහා ගැළපෙන ආකාරයට ඔවුන්ගේ විවිධ අවදානම් අභිරුචීන් පිළිබඳව සැලකිලිමත් වෙනවා. මේක අවදානම් අභිරුචීන් ඊළඟට ගවර්නන්ස් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක්. විවිධ අවදානම් අභිරුචීන් හඳුනා ගන්න. ගනුදෙනුකරුවන්ගේ අවදානම් අභිරුචීන් එහෙම නැත්නම් රිස්ක් ඇපටයිට් කියන එක ආකාර කීයක් තියෙනවද? දෙකයි මූලිකවනේ. එක්කෝ රිස්ක් ලවර්, එක්කෝ රිස්ක් ඇවර්ස්. රිස්ක් ලවර් කස්ටමර් හැමතිස්සෙම ආයෝජනය තුළින් ආදායමක් ලබන්න තමයි උත්සාහ කරන්නේ. රිස්ක් ඇවර්ස් කස්ටමර් ආයෝජනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ දෙක තමයි විස්තර කරන්න ඕන. නව මුල්‍ය නිමැවුම් ගනුදෙනුකරුවන්ට අනර්ථකාරී විය හැකිය. මෙතන නව මුල්‍ය නිමැවුම් කියලා ගොඩක් වෙලාවට අදහස් කරන්නේ ඉනොවේටිව් ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්ස් වල අලුත් මුල්‍ය නිමැවුම් වල මොන ලක්ෂණ තිබුණොත්ද? ඩෙරිවටිව්ස් වල ලක්ෂණ තිබුණා. හරි. ඩෙරිවටිව්ස් වල ලක්ෂණ තිබුණා. දැන් ගොඩක් වෙලාවට නව මුල්‍ය නිමැවුම් කියන එක සම්බන්ධයෙන් සඳහන් කරලා තිබුණේ මේ වමනාද මේ ඉන්ටර්නෙට් බැංකින්. ඉන්ටර්නෙට් බැංකින් වල එහෙම නැත්නම් ඔය ඩිජිටල් බැංකින් වල තියෙන තාක්ෂණය පිළිබඳ ගැටලු තමයි මූලිකව සඳහන් කරලා තිබේ. ඒක එක්තරා දුරකට හරි. නමුත් මුල්‍ය නිමැවුම් ඒක මුල්‍ය නිමැවුමක් නෙමෙයි. මේ මුල්‍ය නිමැවුම් අලෙවි කරන්න එහෙම නැත්නම් මුල්‍ය නිමැවුම් භාවිතා කරන්න තියෙන පහසුවක් ප්ලේස් කියන එක රිප්ලේස් කරන එකක් තමයි ඩිජිටල් මේ බැංකින් කියන එකේදී වෙන්නේ. නමුත් මූලිකම ප්‍රොඩක්ට් කියන එක තමයි මුල්‍ය නිමැවුම. ඒතර මුල්‍ය නිමැවුම් අලුත් දේවල් තියෙනවා. ඒ අලුත් මුල්‍ය නිමැවුම් වල තියෙන ගැටලු මොකද්ද? පළවෙනි එක තමයි ඒකේ තියෙන රිස්ක් එක සම්බන්ධයෙන් ගනුදෙනුකරු දැනුම්වත් නැහැ. හරි. මුල්‍ය නිමැවුමේ තියෙන රිස්ක් එක සම්බන්ධයෙන්. අනිත් එක තමයි මුල්‍ය නිමැවුම කම්ප්ලෙක්ස්. සංකීර්ණයි. තේරුම් ගන්න බෑ. එකකට එකක් දැන් ෆියුචර්ස් ඔප්ෂන්ස් වගේ දේවල් එකක් තව එකකට සම්බන්ධ වෙනවා. යමක්
මත තව එක උදාහරණයක් විශේෂයෙන්ම ඩෙරිවටිව්ස් ව්‍යුත්පන්න ස්වභාවයේ මුල්‍ය නිමයම් වුණොත් එහෙම ගණදුරකරුට ඒක හඳුනා ගන්න බෑ සංකීර්ණයි. ඒ වගේම ඒකේ තියෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගණදුරකරුට ප්‍රතිලාභ ඒ වගේම අවදානම සම්බන්ධයෙන් ගණදුරකරුට නිසි අවබෝධයක් නැහැ. අන්න එවැනි මුල්‍ය නිමයෝම් ගණදුරකරුවන්ට අනර්ථකාරී වෙන්න පුළුවන් හේතුව ඒක ගැන ඒකෙන් නිසි ප්‍රයෝජන ගන්න නම් ෆයිනෑන්ෂල් ලිටරසි එකක් එතනින් එහාට ගිය ෆයිනෑන්ෂල් සාමාන්‍ය ලිටරසි එකකින් එහාට ගිය මේ මුල්‍ය නිමයෝම් සම්බන්ධයෙන් ඉහළ දැනුමක් තියෙන්න ඕන. ඒකට යම් කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජර් කෙනෙක් හරහා මේ දේ වෙනවා නම් මේ සම්බන්ධයෙන් අවබෝධය ලැබෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අර මොන වගේ එකක්ද ෆයිනෑන්ෂල් මිස්සෙලින් එකක් නිසා ගණන්දනකරුවන්ට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ ටික සඳහන් වෙන්න ඕන. ඊළ අමතරව ඉනෝවේටිව් බැංකින් ප්‍රොඩක්ට්ස් විදියට ඔය ඩිජිටල් බැංකින් ප්‍රොඩක්ට්ස් ගත්තොත් එimhe ඒ වයිදී තියෙන sannivedana බාධාවන් ඒ වගේම මේ සයිබර් ක්‍රයිම්ස් ඒ ටික සඳහන් කරන්න පුළුවන්. නිමයවුම් නාමශීලී product flexibility නෝකත් පටලව ගන්නවා product flexibility සහ governance. product flexibility කියන්නේ නිමයවුම් නම්‍යශීලීතාවය කියන්නේ යම්කිසි නිමයවුමක් හරිද නිර්මාණය කරන්න අවශ්‍ය වන ෆ්ලෙක්සිබිලිටි එක දීලා තියෙනවා. ඒකෙදි විවිධ දේවල් terms and conditions ගොඩ විවිධ දේවල් මේ නිමයවුම තුළ අන්තර්ගත වෙනවා. පොලි අනුපාත වෙන්න පුළුවන්, වෙනත් ප්‍රතිලාභයන් වෙන්න පුළුවන්. අපි හිතමු දැන් සමහර fixed deposits තියෙනවා නේ. ඒක පුළුවන් මේ උදාහරණයක් දෙන්නකෝ ජංගම ගෙවුම් තියෙනවා පොලි ගෙවන. ඒ කියන්නේ සාමාන්‍ය පරිචයෙන් පිටස්තර දේවල්. ඕනම දෙයක් ඇතුළත් කරන්න පුළුවන් නිමයුමකට ෆ්ලෙක්සිබිලිටි එකත් ඒතර නිර්මාණකරු ඒ දේවල් ඇතුල් කරනවා. නමුත් ඒක දැනට තියෙන ගවර්නන්ස් පාලනමය ගැටලුවකට බවට පත් වෙන්නේ මොනවාද? මේ සම්බන්ධයෙන් නිසි තොරතුරු ගණන්දිනුකරුවන්ට ලබා දීමට ඇති අපහසුව. ඊළඟට ගණන්දිනුකරුවන්ට මේක අවබෝධ කර ගැනීමේ තියෙන ගැටලුව මේක ආයතන වැරදි ආකාරයට භාවිතා කරන්න පුළුවන් හැකියාවන්. ඒ වගේ governance issues තමයි තියෙන්නේ. ඒකේ 7 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස විශ්‍රාමික පුද්ගලයන් සඳහා තැන්පත් නිමයවුම් නිර්මාණයේදී ඒතර පොලි අනුපාත ආරක්ෂාව ඊළඟට මේ නිමයවුම සමග ගණනය කිරීමට උට තියෙන යට තියෙන පහසුව ඒ වගේ වයස වෙනත් ප්‍රතිලාභ ඒ වගේ කරුණු තමයි සාකච්ඡා කරන්න ඕන. හොඳයි එහෙනම් අපි අදින් ඉවර කරමු මේ ෆයිනෑන්ෂල් customer management පාඩම. මේ සාකච්ඡාවේදී ප්‍රධාන කොටස් තුනක් යටතේ මේ මාතෘකා සාකච්ඡා කරා. ඒක තමයි මම පටන් ගන්නකොටම කිව්වා වගේ මුල්‍ය නිමයවුම් මේ මුල්‍ය නිමයවුම් වල ස්වභාවය ඒවයි තියෙන අවදානම ඊළඟට ගණන්දිනුකරුවන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද? ගණන්දිනුකාර ප්‍රඥප්තිය ඔම්බුඩ්ස්මන්වරයා ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් ඔය සියලු දේවල් ගණන්දිනුකරු හා ඔහුගේ ආරක්ෂාව ඒවා සම්බන්ධයෙන් ඒවට ගොඩනැගිලා තියෙන අනුමාතෘකා සහ මාතෘකා ප්‍රධාන මාතෘකා.
ඊළඟට මම සාකච්ඡා කරේ ගනුදෙනු කරුවන්ට නිමවුම් අලෙවි කිරීමේදී භාවිතා කරන දේවල් අතර විශේෂම මුල්‍ය සේවාවන් නිසා මුල්‍ය සේවාවන්වලදී ගනුදෙනුකරුගේ අගය වැඩි කරන්න කොහොමද භාවිතා කරන්නේ අලෙවිකරණය මුල්‍ය සේවාවන් නිසා. ඒතකොට people factor එකේ තියෙන වැදගත්කම. ඊළඟට අපි සාකච්ඡා කරා මේ මුල්‍ය සේවාවන් වල අලෙවිය සඳහා භාවිතා වෙන people factor එක පාලනය කරන්න. එහෙම නැත්නම් ඒ උන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න භාවිතා කරන මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදය. මේ ටික සහ ප්‍රශ්න පත්‍ර 4-5ක් විතර සාකච්ඡා කරා. ඒ අනුව ඔයගලන්ට ප්‍රශ්න වලට උත්තර ලියීමේ හැකියාව කොහොමද කරන්න ඕන කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දුන්නා. මේ සියලු දේත් එක්කලා මම විශ්වාස කරනවා මේ ෆයිනෑන්ෂල් ක්ලයන්ට් මැනේජ්මන්ට් ප්‍රශ්න පත්‍රයේ අපහසුකෙන් තොරව උත්තර ලියන්න පුළුවන් කියලා. එහෙනම් සියලු දෙනාටම අය හම්බෙන්නේ නැති නිසා සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විභාගයට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.